ආයුබෝවන්. කොවිඩ් වසංගතය දැන් අපේ රටේ සීඝ්‍රයෙන් පැතිරගෙන යනවා. මේ වෙනකොටත් වටිනා ජීවිත ගණනාවක් මේකට පුදු වෙලා හමාරනවා. ඒ මෙතෙන්නට ලෝකෙ දැන් සනාථ කරලා තියෙන එකම විද්‍යාත්මක ක්‍රමය තමයි එන්නත් කරන්නේ. මේ එන්නත ලබා ගත යුතුමයි. ඔබ අපි දැන්වත් කරන්නේ හේතු නිසා ඉක්මනින් ඔබට ලැබෙන එන්නත හොඳම එන්නතයි. එම එන්නත ලබාගෙන ඔබෙත් ඔබගේ ආදරණීයන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කරපු එන්නත් තමයි ලබාගෙන තිබෙන්නේ. ඒ කුමන එන්නතක් හෝ ඔබේ ප්‍රදේශයක පැමිණියොත් ඒ එන්නත ලබා ගැනීම තමයි ඔබ විසින් කළ යුත්තේ. එන්නත් කරන්නේ පමණක් මේ රෝග තත්ත්වයට අපිට මුහුණ දෙන්නට බැහැ. ඔබ පෙර පරිදිම 100%ක්ම මේ සෞඛ්‍ය පුදු අනුගමනය කරමින් එන්නත් කරන්නට දක් වෙමින් තමාගේ වගකීම රට සමාජයේ පවුල සහ තමා වෙනුවෙන් ඉටු කරන්න ඕනේ අවශ්‍යම කාලයයි මේ. සුබ සන්ධ්‍යාවක් Facebook හා Zoom හරහා අපිත් සමග එකතු වෙලා සිටින සියලුම දෙනාට. 2019 චීනයේ වුහාන් ප්‍රදේශයෙන් අපට මුලින්ම අහන ලැබුණු නව කොරෝනා වෛරසය මේ වන විට ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා දරුණු ගෝලීය ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අපි දැන් තුන්වෙනි වේව් එක අධ්‍යක්ීම් ලබන ගමන් තමයි සිටින්නේ. මේ වෛරසය ශ්‍රී ලංකාවේ අපි COVID-19 තෙවන රැල්ල අත්විඳින ගමන් තමයි දැන් ඉන්නේ. මේ COVID-19 වෛරසය නිසා ලෝකයේ පුරා මිලියන ගණනක් ජීවිත අහිමි වෙලා තියෙනවා. අපි කෙතරම් සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම භාවිතා කරත් අපිට නොහැකි වෙලා තියෙනවා මේ COVID-19 රෝගය පාලනය කරගන්න. මේ සඳහා හොඳම උපක්‍රමයේ ලෙස එන්නත්කරණය දැන් අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හඳුන්වලා දීලා තියෙනවා. අපි මේ ගැන කතා කරන්න තමයි Get Vaccinated නමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රොටරැක් සංගමය මගින් මේ ව්‍යාපෘතිය ආරම්භ කරේ. ඔව් ඉතින් ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල තුළ මේ වන විට ලක්ෂ 15කට ආසන්න ශ්‍රී ලාංකික පුරවැසියන් පිරිසකට කිසියම් හෝ එන්නතක පළවෙනි මාත්‍රාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ එන්නත්කරණය ක්‍රියාත්මක වෙද්දී මේ දිනවල පුවත්පතක හෝ රූපවාහිනියේ පුවත් බලන ඔබට ඇස්ට්‍රාසෙනිකා, කොවිෂීල්ඩ්, සයිනෝෆාර්ම්, ෆයිසර්, ස්පුට්නික් කියන මේ නම් ඉතාම සමීප වෙච්ච නම් වෙන්නට ඇති. ඉතින් එන්නත්කරණය ආරම්භ වීමත් සමග ශ්‍රී ලංකාවේ ජනතාවට ඉතා විශාල ගැටලු ප්‍රමාණයක් පැන නගිලා තියෙනවා. මේ එන්නත් තුළ අඩංගු වෙන්නේ මොනවද? මේ එන්නත් ක්‍රියා කරන්නේ කොහොමද? මේ එන්නත් වල සුරක්ෂිතභාවය කොහොමද? ඒත් එක්කම නිදන්ගත රෝග තියෙන පුද්ගලයන්, වයස්ගත පුද්ගලයන් මේ එන්නත ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇති වෙනවද? මේ වගේ ඉතා විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඔබට මෙන්ම අපටත් ඇති වුණා. ඉතින් මේ ප්‍රශ්න සියල්ලටම සරලව සිංහලෙන් ඔබට සහ අපට තේරෙන පරිදි පිළිතුරු සොයා ගන්න තමයි පේරාදෙණිය රොටරැක් සමාජය අපි Get Vaccinated ව්‍යාපෘතිය යටතේ අද මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඔබ අපට ඒ වූ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්නට අපත් එක්ක අද රැඳිලා ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා, ඒත් එක්කම කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා. ඉතින් ඔබ දෙපළව ඉතා සාදරයෙන් පිළිගන්නවා අද අපත් සමග එකතු වෙන්න මේ හෝරාවක පමණ කාලයක් පුරාවට. ඒත් එක්ක මතක් කරන්නට කැමති අපිත් එක්ක අද Zoom සහ Facebook ඔස්සේ සම්බන්ධ වෙලා සිටිනවා විශාල ප්‍රමාණයක්. ඉතින් ඔබවත් අපි සාදරයෙන් පිළිගන්නවා මේ හෝරාවකට ආසන්න කාලයේ අපිත් එක්ක රැඳී සිටින්න. අපි බලමු ඔබට තිබෙන ප්‍රශ්නවලට අපට හැකි පරිමාණය ඉතා හොඳ පිළිතුරු ලබා ගන්නට ඔබටත් හැකියාව ලැබේවි. එහෙමනේ දයිෂා. අපි සාකච්ඡාවට යන්න කලින් මම පුංචි එල්ලීමක් කරනවා අපිත් සමග Zoom හරහා එකතු වී සිටින සියලු දෙනාට තමන්ගේ මයික් සහ වීඩියෝ ඕෆ් කරගෙන ඉන්න ලෙස. ඒ වගේම ඔයගොල්ලන්ට මේ එන්නත්කරණය ගැන කුමන හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් එම ප්‍රශ්න Facebook comments හෝ Zoom chat box එක හරහා අපිට ඉදිරිපත් කරන්න. අපි එන්නත්කරණය ගැන කතා කරන්න කලින් දැනට COVID-19 ශ්‍රී ලංකාවේ තත්ත්වය කොහොමද කියලා දැනගමු. මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතාණනි අපිට කියන්න දැනට ශ්‍රී ලංකාවේ පවතින COVID-19 තත්ත්වය කොයි වගේද? මාව ඇහෙනවද? ඔව් අපිට ඇහෙනවා. හරි, බොහොම ස්තුතියි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආශ්‍රිතව මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම ගැන. මොකද තොරතුරු සම්ප්‍රේෂණය sannivedanaya කිරීම මෙවැනි ගෝලීය වසංගතයක් තත්වයේ තුලදී ඉතාම අවශ්‍ය වෙනවා. ඒකම නිවැරදි තොරතුරු
කිරීම. හැබැයි ගැටලු සහගත තත්ත්ව ඇති වෙලා තියෙනවා දැනටම. මොකද විශේෂයෙන්ම සමාජ ජාලා සහ මේ සම්බන්ධව වැඩි අවධානයක් අවබෝධයක් නොමැති අය විසින් කරන ප්‍රකාශවලට අනවශ්‍ය විදිහේ ප්‍රමුඛතා ලබා දීම තුළ ජනමාධ්‍ය විශේෂයෙන්ම අපි කියන්නේ සෝෂල් මීඩියා නැත්නම් සමාජ මාධ්‍ය තුළ. ඒ නිසා ඉස්සෙල්ලාම අසූතිවන්ත වෙනවා පෙරදින විශ්වවිද්‍යාලයේ ඔබ සංවිධානයට මෙවැන්නක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්. දෙවෙනි කාරණේදී මම ඇත්තටම කියන්න සූදානම් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි මේ අදවස් කරන මේ සංවාදයත් අපි කරන්නේ සාමාන්‍ය මම විශ්වාස කරන විදිහට කෑලි තුනකට අපි සංවාද කරනවා. එකක් තමයි ප්‍රතිපත්තිමය ගැටලු තීරණය කිරීම සඳහා විශේෂයෙන් කොවිඩ් වලදී ඒ සඳහා වන කමිටු තියෙනවා, ඒ සභාවන තලයක් තියෙනවා. එතනදී අපි සංවාදයට ලක්වන යම් යම් කාරණා තියෙනවා. ඊළඟට අපි කතා කරනවා තාක්ෂණික සහ ඒක ක්‍රියාත්මක කිරීමේ අංශය. එතනදී වෙන සංවාද තියෙනවා. ඒකට සහභාගී වෙන පිරිස ඉන්නවා. එතනදී අපි සංවාද කරන ගැටලු සහ ප්‍රශ්න වන තලයක් තියෙනවා. එතනදී ඒ සම්බන්ධයෙන් තර්ක කරනවා. පස්සේ එකඟතාව වලට එනවා. ඒ අනුව යම් දේ ක්‍රියාත්මක කරනවා. තුන්වෙනි කාරණය තමයි විශේෂයෙන්ම මහ ජනතාව දැනුවත් කිරීම සඳහා වන තලය. අද අපි මේ Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්නේ මා විශ්වාස කරන්නේ එවැනි කටයුත්තකට. එතකොට මගේ පැත්තෙන් මම කියන සූදානම් වෙන්නේ අර ප්‍රතිපත්තිමය කරන ස්ථානවලදී අපි කතා කරන දේවල් සහ ඒකේ කතා කරන කරුණුත් දෙවනුව තාක්ෂණික කමිටුවක කතා කරන කරුණුත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මහ ජනතාව විදිහට අපි ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රමුඛව ඉන්න අයත් සහභාගී කරවා ගන්නේ අර තුන්වෙනි කාරණේට. ඒ කියන්නේ අපි මෙතනින් නැගිටලා යනකොට තවත් ප්‍රශ්නාර්ථ ලකුණු 100ක් ඇති කරනවට වැඩිය තියෙන ප්‍රශ්නාර්ථ ලකුණු හිතේ අවම කරලා මෙතනින් එළියට යවනවා කියන තීරණය මත. ඒ නිසා ප්‍රතිපත්ති වලට අදාළ වන දැනටත් විසඳු නොවුණු කරුණුත් තාක්ෂණික මට්ටමේ නැතුව තැනට සාකච්ඡා මට්ටමේ තියෙන කරුණුත් මේ තලයට එනකොට ජනමාධ්‍ය හරහා sannivedana කරනකොට සාකච්ඡා නොකළ යුතුයි කියන කාරණේ මම ඉන්නේ. ඒ පදනමේ ඉඳන් තමයි තවත් ප්‍රශ්නාර්ථ ලකුණු ඔබට නොදී ඉදිරියට යන්නයි මම මෙතන උත්සාහ කරන්නේ. දැන් ඔබතුමා මේ කරපු ගැටලුව නැත්නම් ඒ එකට මම එළඹෙනවා නම් අද ඉන්නේ අපි මැයි 30 වෙනිදා. දැන් අවුරුද්දකුත් මාස 5ක් මේ රෝගය සමග ලෝකේ ජීවත් වුණා. අපි අවුරුද්දකුත් මාස 2කමාරක් වගේ කාලයක් මේ රෝගිය සමග ජීවත් වුණා. දැන් එතනදී අපි රැල්ල කියන කරුණු පාවිච්චි කරාට අර මේ පොදුවේ මහ ජනතාව අතර ඇත්තටම ලංකාවේ මා විශ්වාස කරන්නේ රැලි 3ක් තිබුණේ නැහැ. පළවෙනි අවස්ථාවේදී පොකුරු මට්ටමේ ඉතාම සීමිත පොකුරු මට්ටමේ ව්‍යාප්තියක් තිබුණා. දෙවෙනි අවස්ථාවේදී යම් මට්ටමකට පොකුරෙන් එහා ගිය ටික විශාල පොකුරු වල ව්‍යාප්තියක් වුණා. ඇත්තට මේවා රැලි විදියට වෙන රටවල හැඳින්වුවේ නැහැ. දැන් ඇත්තටම අපි රැල්ලක් කියලා කියනවා නම් මම පෞද්ගලික විශ්වාසය කරන්නේ වසංගත රෝග විද්‍යාව අනුව මේක තමයි අපි දැක්ක රැල්ල. පොදුවේ හේතුව මේ අවස්ථාවේදී තමයි අපිට දකින්නට ලැබෙන්නේ විශාල වශයෙන් විවිධ ස්ථානවලින් අපේ ආසාදිතයන් මතුවෙනවා. විශේෂයෙන්ම ගත්තොත් මුළු රට පුරාම ආසාදිතයන් ඉන්නවා. ඊළඟ කාරණය යම් ආසාදිතයෙක් ගත්තොත් එයාට රෝගය බෝ වුනේ කොහොමද කියන වසංගත වේදයේ ඒ දාමය ඇතැම් අයගේ යම් මට්ටමක මම හිතන්නේ 30% වගේ අපිට හඳුනා ගැනීමට හැකියාවක් නැති වෙලා තියෙනවා. එතකොට දැන් තමයි අපිට ඇත්තටම ප්‍රජාව හරහා රෝගයේ බෝවීමේ තත්යකට උදා වෙලා තියෙන කියන එක තමයි වසංගත රෝග පැත්තෙන් මා දකින්නේ. එහෙනම් අපි අර රැලි විදියට පාරිභාෂික වචන මාලාවට දැන් ඇවිල්ලා තිබ්බට මම හිතන්නේ අපි දකින ඇත්තම රැල්ල දැන්. ඒක. දෙවෙනි කාරණය අපි මේක දකින්න කවදද? දැන් අප්‍රේල් 15 සිට අද මැයි 30 දක්වා වෙන මාස එකහමාරක කාලය තුල තමයි අපි දැන් කතා කරන කාල පරිච්ඡේදය තියෙන්නේ. ඒකෙනුත් විශේෂත්වයක් තියෙනවා. මැයි 21 වෙනිදා සිට අද වෙනකොට දින 9ක් ගත වෙලා තියෙනවා යම් මට්ටමකට රටේ දැඩි සංචරණ සීමා පනවලා. දැන් ඔය කියන කාරණා දෙකම මත තමයි අද රටේ තත්වය කියන එක ගැන අපි සැලකිලි මතුවේ යුත්තේ. ඒකෙදි කරුණු කීපයක් තියෙනවා. අපි දුටුවා අප්‍රේල් 15 සිට යම් මට්ටමකට අර අඩු ගානේ 200කට 150කට ප්‍රමාණයකට අඩු වෙලා තිබ්බ අපේ
ආසාදිතය ප්‍රමාණය දිගින් දිගට වැඩි වෙනවා. විශේෂයෙන්ම අපි පැහැදිලිව දැක්කා 19 වෙනිදා අප්‍රේල් වෙනකොට අර 100 200 තිබ්බ එක එකපාර 300 400 ගානකට ගිහිල්ලා ඊට පස්සේ අපි පැහැදිලිව මේ වෙනකොට දැනගෙන හිටියා මේක විශාල ප්‍රමාණයකට යනවා කියලා ඊළඟ සතිය ඇතුළත. දැන් ඒක තමයි උනේ. දැන් ඒක මත තමයි අවසානයේදී දැඩි බලපෑම් යටතේ යම් තාක්ෂණික තීරණ හා ඒවට අදාළ වන යම් දත්ත ඉදිරිපත් කිරීම තුළ මැයි 21 වෙනිදා සිට යම් මට්ටමක දැඩි සංචරණ සීමාවට රට එළඹුණේ. එතකොට කරුණු දෙකක් තියෙනවා මෙතනදී සඳහන් කරන්න. එකක් තමයි බොහෝ විට අපේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාත් ඒ විතරක් නෙමෙයි වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ අයත් මේ කාර්යයට දායකලා ඉන්න ඇතම් අයත් විශ්වාස කරන්නේ අද දවසේ අපි දකින සංඛ්‍යා මත අපට ඉදිරිය තීරණය කරන්නට පුළුවන් කියලා. ඒ කියන්නේ අද දකින සංඛ්‍යා මත ආසාදිතයන්ගේ තමයි අද තත්ත්වය අපි දකින්නේ කියලා. මං හිතන්නේ ඒක පොඩ්ඩක් අපි එතනින් බැහැර වෙන්න ඕනේ. ඇත්තටම කියනවා නම් මේ රෝගයේ තියෙන මේ රෝගී ව්‍යාප්තිය සහ ඒගේ බීජ ඖෂධ සමය නැත්නම් රෝග කාරක අපිට ඇතුළු වෙලා අපිට රෝගය වැළඳිලා බොහෝ විට ඒ රෝගයෙන් අපිට යම්කිසි රෝග ලක්ෂණ මතුවෙන්න යන කාලය සාමාන්‍යයෙන් දවස් 2 සිට දවස් 14 ප්‍රමාණය දක්වා වෙනවා. ඒ කියන්නේ අද මේ 30 වෙනිදා අද අපි දකිනවා නම් 2500ක් හරි 2800ක් හරි ආසාදිතයෝ නිල වශයෙන් ඒ අය ආසාදනය වෙලා තියෙන්නේ අඩුම ගානේ දවස් 10කට පෙර ආතුව. ඒ කියන්නේ සංචර සීමා පනවන්නට පෙර ආතුව අපි දැක්ක සංඛ්‍යා තමයි අප අද දකින්නේ ආසාදිත විදියට. ඒක. දෙවන කාරණය ඒකට පිටිපස්සෙන් තමයි මරණ ප්‍රමාණය එන්නේ. දැන් මිය යන්නේ සාමාන්‍යයෙන් ආසාදනය වෙලා ආසාදනය දැනගනත් සතියක් හෝ දෙකකට පස්සේ. සමහරවිට ඒක සති 3ක් දක්වා යන්න පුළුවන් අපි දැක්ක මරණ විශ්ලේෂණය කරනකොට. ඒ කියන්නේ අපි අද දකින මරණ බොහෝමයක් ඇත්තටම ආසාදනය වෙලා තියෙන්නේ මැයි මාසේ මුල සතියේ හෝ දෙවන සතියේ. නැත්තම් ඊයේ පෙරේදා ආසාදනය වෙච්ච අය නෙවෙයි. ඒ නිසා එකෙන් තීරණය කරන්න වෙන්නේ අද අපි දක්න මරණවලට හේතු සාධක උනේ දැන් සති 2කට විතර කලින් නැත්නම් සති 3කට කලින් තිබ්බ අපේ භූමියේ හැසිරීම. මේ කාරණා දෙක ඉතා වැදගත් ඉදිරිය දිහා බලනකොට. එහෙම නැතුව අපිට අංක මත පමණක් අද තත්ත්වය තීරණය කරන්න බෑ. තව වැදගත් කාරණයක් තියෙනවා මෙතන. ඒක තමයි අපේ වගේ රටකට කරන්න පුළුවන් PCR ප්‍රමාණයේ සීමාවක් තියෙනවා. දැනට අපේ තියෙන ධාරිතාව සාමාන්‍යයෙන් 15000ක් 21000ක් 22000ක් අතර ප්‍රමාණයකට තමයි අපිට කියන්නේ දරාගත හැකි ප්‍රමාණයේ ධාරිතාවක් තියෙනවා. දැන් අපි PCR ප්‍රමාණය කරලා ඔය අඳුනගන්නේ ඔය කරන 20000ක් 21000ක් විතර උපරිමයකට යන PCR ප්‍රමාණය මත. එපමණ ප්‍රමාණයක් අපි කරන්නේ අපේ සමාජයේ ඉන්න නියැදියක් සාම්පල් එකක් ටෙස්ට් කරාම අපිට එන ප්‍රමාණය. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මුළු සමාජයේ ඉන්න සියලු දෙනාම ආසාදිතව අපි ටෙස්ට් කරනවා කියලා. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් උපරිමයක් තියෙනවා. මම විශ්වාස කරන්නේ නැහැ ওই විවිධය කියනා වගේ 50000ට ලක්ෂයකට PCR වැඩි කරන්න කියන එක. ඒක තේරුමකුත් නැහැ. හේතුව අපේ වගේ රටකට එහෙම කිරීමේ ධාරිතාවක් නැහැ. එක දෙවැනි එක අපි කරන නියදිය මත අපි තීරණය කරන්න ඕනේ සමාජයේ කොච්චර පැතිරීමක් වෙලා තියෙනවද කියලා. ඒක කරන්න ගණිතමය ක්‍රමවේද තියෙනවා. ඒ නිසා අපි දකින 2500 2800 නොවේයි ඇත්තටම ආසාදිත සංඛ්‍යාව කියන එකයි මම මෙතනින් කියන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපේ ගණනය කිරීම අනුව නම් මගේ ගණනය කිරීම අනුව නම් 20 වෙනිදා වෙනකොට මැයි මාසේ අඩු ගානේ දවසකට ආසාදනයක් වුණා කියලා මම හිතනවා 4500ක් 5000ක් වැඩි වුණොත් 5500ක්. ඒ කියන්නේ මැයි මාසේ 20 වෙනකොට අපි එතකොට දකින්නේ 2500ක් නම් ඇත්තටම 5500ක් වගේ ඇත්ත ආසාදිතයෝ සමාජය තුල බිහි වෙමින් හිටියා. අපි ඊළඟ සුමානේ මුල දකින්නේ ඒ 5500 විතර බිහි වෙච්ච ආසාදිතයෝන් තමයි ඇත්තටම එන සුමානේ නැත්නම් හෙට කරන PCR එකෙන් අපි දකින්නේ 2000ක් 2500ක් විදියට. ඊළඟ කාරණේ මට කියන්න ලෑස්ති වෙන්නේ ඒකෙන් අපි අදහස් කරන්නේ අපි අංකවලින් නොදකින මැයි 20 වෙනකොට 3000ක විතර ප්‍රමාණයක් සමාජයේ හිටියා. ඒගොල්ලන්ට කොරෝනා ආසාදිත බව නොදැන. එයින් වැඩි කොටසක් 60ක් 65ක් විතර කිසිදු රෝග ලක්ෂණයක් නැතුව ඒ විදිහටම ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරන්නේ නැති
දැනටමත් වැඩ කටයුතු කරනවා ඇති. නමුත් ඒ අයගේ යම් ප්‍රමාණයකට තව දුරටත් ඒක බෝ වීමෙන් පවතිනවා ඇති. අපි රෝහල් වලට ගේන්නේ, අපි අතරමැදි ස්ථාන වලට ගේන්නේ අර අපි අඳුනාගත්ත 2500 කොටස. ඊට අමතරව කවුරු හරි ගේනවා නම් ගේන්නේ අර අපි අඳුනා නොගත් හැබැයි පසුව රෝග ලක්ෂණ මතුවෙලා ඒගොල්ලන්ට සැකයක් හිතිලා නැත්නම් ඒගොල්ලන්ගේ අසනීප තත්ත්ව උත්සන්න වෙලා ඒ අය රෝහලකට ආවහම අපි බලනවා නම් ඒගොල්ලන්ගේ ටෙස්ට් කරලා එන්න ඒ අය තමයි අපිට ලැබෙන්නේ. බොහෝ විට අර ගෙවල් වල මරණයටපත් වෙනවා කියන අපේ කොටස මා විශ්වාස කරන පරිදි අර අපිට හඳුනාගත නොහැකි වෙච්ච ගෙවල් වල උත්සන්න වෙච්ච සහ රෝහලකට ගෙන යාමට තරම් කාලයක් නොතිබ්බ අය තමයි අර ගෙවල් වල මරණ සංඛ්‍යාව වෙන්නේ. ඒක 30%ක් 35ක් විතර වෙනවා ඇතැම් දිනවල අපි දකින විදියට. ඕක තමයි ඇත්ත තත්ත්වය මට හිතෙන්නේ. නමුත් 21 වෙනිදාන් පස්සේ අද දක්වා වෙන සංචාර සීමාවල අඩුවක් යම් මට්ටමකට වෙච්ච 25 වෙනිදා වෙච්ච සංසිද්ධියත් ඒ කියන්නේ ගෙවල් වලින් එළියට ඇවිල්ලා ඇතැම් ස්ථානවල එකතු වෙච්ච හින්දා ඒකෙන් නැවත වාරයක් අර සංචාරණ සීමාවලින් වෙච්ච අඩුවීම නැවත වාරයක් වැඩි වෙච්ච එකක් අපිට දකින්න හම්බෙන්නේ ජූනි මාසේ දෙවනි සතිය විදිහට. ඒ නිසා මට කියන්න අවශ්‍ය මේ වෙලේ අපි පැහැදිලිවම දැනගන්නට ඕනේ අපි අද දකින සංඛ්‍යා මත නොවේයි ඉදිරිය තීරණය වෙන්නේ. ඒ තීරණය වෙන්නේ මේ අවස්ථාවේ අපි කොච්චර දුරකට 25 වෙනිදා ඉඳගෙන අද දක්වාත් 7 වෙනිදා දක්වාත් ඒ සංචරණ සීමා පුළුවන් තරම් හොඳට රැකගෙන නිවසින් බැහැරව ඔය කියන අඳුනා නොගත් අයගෙන් වෙන අයට බෝවීම අඩු කරගන්න ප්‍රමාණයට තමයි අපේ ජූනි මාසේ මැද හරියේ වෙන සංඛ්‍යා ඇත්ත සංඛ්‍යා අපි දකින්නේ. තව එක කාරණයක් මම කියලා ඉන්නම් මරණ සම්බන්ධයෙන්. මොකද අපි ඒක සම්බන්ධයෙන් ආයේ එන එකක් නැහැ. අපි මේ එන්නත් කරන්නට යන නිසා මෙතනින් එහාට අපි මරණ විදිහට අද දකින්නේ අද දින අවසාන විදිහට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සහතික කරන මරණ. දැන් ඊයේ 42ක් වෙලා තියෙන්නේ ඊයේ සහතික කරන මරණ. ඒ මරණ එදාට හෝ ඉස්සෙල්ල දවසේ වෙච්ච මරණ නොවේ. බොහෝමයක් මරණ සහතික වීම සඳහා අඩු ගානේ සතියක් දෙකක් අපි දැක්කා. එක මරණයක් ඇත්තටම සති 4කට 5කට වැඩිය ගිහිලා තිබ්බා. මොකද ඒකට යන යම් ක්‍රියාදාමයක් නිසා. ඒ නිසා අපි එදිනෙදා කියන මරණ ඒ දවසේ වෙච්ච මරණ හෝ ඒකට අදාළ මරණ විදිහට සලකන්න බෑ. ඇත්ත මරණ සංඛ්‍යාව අපිට හරියටම බලා ගන්න පුළුවන් මේ ක්‍රමවේදයෙන් තව සෑහෙන කාලයක් ගියාට පස්සේ තමයි කියන්න පුළුවන් මැයි 28 වෙනිදා ඇත්තටම කී දෙනෙක් කොරෝනා වලින් මිය ගියාද කියලා. අපි ඒක එහෙම නොවෙන්න යම් ක්‍රමවේදයක් දැනට සකස් කරලා අපි නිර්දේශ කරලා තියෙනවා. මම හිතනවා ඉදිරි දවස් කීපය තුල ඒක ක්‍රියාත්මක වෙයි කියලා. බොහොම ස්තුතියි. හොඳයි, මම හිතනවා ඒ හැඳින්වීමත් එක්ක ලංකාවේ වර්තමාන සත්‍ය කොරෝනා තත්ත්වය පිළිබඳ ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇති. ඉතින් ඉදිරියට ගමන් කරන්න කලින් සංවිධායක කමිටුවට පොඩි දැනුම් දීමක් තිබෙනවා. ඔබට තිබෙනවා නම් මේ සම්බන්ධව යම්කිසි ප්‍රශ්නයක් මේ මහාචාර්යතුමා කරපු ප්‍රකාශය සම්බන්ධව හෝ ඉදිරියේ එන්නත් සම්බන්ධයෙන් ඔබට පුළුවන් ඔබ අපිත් එක්ක එකතු වෙන්නේ Zoom ඔස්සේ නම් ඔබට පුළුවන් chat box එකට ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ඔබ අපිත් එක්ක එකතු වෙන්නේ Facebook හරහා නම් ඔබට පුළුවන් comment එකක් ලෙස ඔබේ ප්‍රශ්නය අපිට යොමු කරන්න. අපි සංවිධායක මණ්ඩලය මගින් මේ ප්‍රශ්නය ලබාගෙන මහාචාර්යතුමන්ලා වෙත යොමු කරන්නට කටයුතු කරනවා. හරි, එහෙනම් අපි ඉස්සරහට ගමන් කරමු. හොඳයි, ඉතින් වර්තමාන COVID-19 තත්ත්වය පිළිබඳ මනු චීරසිංහ මහතාතුමා ඒ විදිහට අපිට පැහැදිලි කිරීමක් කරද්දී අපි මිලකට හැරෙමු ඉන්දි කරුණාත්රික මහතාතුමා වෙත. මහතාතුමනි, අපිට දැනගන්න පුළුවන්ද දැන් මේ COVID-19 ආසාදන තත්ත්වය මේක රෝග තත්ත්වය ආසාදනයෙන් පස්සේ අපිට මතුවෙන මූලික රෝග රක්ෂණ පිළිබඳ පොඩි හැඳින්වීමක්. අපි මෙතෙන්දි මම හිතන්නේ දැන් ඔබ සියලු දෙනා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නිසා මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනම කොහොමද මේ රෝගය ඇති වෙන්නේ, මොන වගේ වෛරසයක්ද මේක කියන එක ගැන මූලික අවබෝධයක් තියෙන එක මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ඔබට පුළුවන් ඊයේ දැනුම භාවිතා කරලා අනිකුත් අයට මේ අධ්‍යාපනය ලබා දෙන්න. දැන් ඔබ සියලු දෙනා දන්න විදිහට මේක වෛරසයක් මගින් බෝ වෙන්නේ. වෛරසයක් කියන්නේ ජීවි සත්වයක් නෙමෙයි. ඇත්තටම යම් අංශුවක් විදිහට අපි සලකන්න පුළුවන් ඉතා කුඩා අංශුවක් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින් පමණක් බලා ගන්න පුළුවන්. ඔබ බොහෝ දෙනෙක් දන්න විදිහට වෛරස් වර්ග දෙකක් තියෙනවා.
ඒ දෙක තමයි එකක් RNA වෛරස් සහ DNA වෛරස්. ඒ ආකාරයට බෙදෙන්නේ මේ වෛරස් තුළ පවතින ජානමය ද්‍රව්‍ය. ඒ කියන්නේ RNA ද DNA ද ribonucleic acid ribonucleic acid double සිලදම දන්නවා. ඒ දෙකෙන් එකක් මත. එතකොට මේක අයිති වෙන්නේ RNA වෛරස් කියන කාණ්ඩයට. එයත් ඉතා දැන් තේරුම් ගන්න එක ඉතා වැදගත්. මොකද මේ RNA වෛරස කියන එක ඉතා ඉක්මනින් විකෘති වලට ලක් වෙන්න පුළුවන් DNA වෛරස් වලට සාපේක්ෂව. ඒ දැනන් ඉන්න එකත් මම හිතන්නේ පසු කාලේ මේක තේරුම් ගැනීමට අවශ්‍ය වෙනවා. අපි ඉස්සෙල්ලා බලමු මේක ව්‍යුහය කොහොමද කියලා. මේ වෛරසයේ මම කලින් කිව්වා වගේ මෙතන තියෙන්නේ අර ජානමය කොටස ආවරණය වෙලා තියෙනවා ප්‍රෝටීන කොපුවකින්. දල වශයෙන් වෙන්නේ එහෙම. එතකොට මේ ප්‍රෝටීන කොපුව ඔබ මේ දකින රූපය දැන් බොහොම හැම සියලු දෙනාම දැකලා පුරුදුයි මේ රූපය. හරියට අර රමුටන් ගෙඩියක ආකාර රූපයක් තියෙන්නේ. මේකේ ඔබට පේනවා උල්ලාකාර ව්‍යුහයන්. ඒවා අතරම ප්‍රෝටීන කොටස්. ඒවා මේ වෛරසයේ මතු පිටින් එළියට විහිදෙනවා. ඉතින් මේකෙන් බාහිරව දකින්න ලැබෙන පෙනුම තමයි කිරුළක ආකාරය. ඉතින් ඒක නිසා තමයි ලතින් භාෂාවෙන් මේවට කොරෝනා වෛරස් කාණ්ඩය කියලා හඳුන්වන්නේ. හැබැයි ඒක අර සාමාන්‍ය භාවිතයේ පවතින නම. මේකට විද්‍යාත්මකව කියන නමකුත් තියෙනවා. ඒකට කියන්නේ SARS-CoV-2 කියලා. මොකද SARS-CoV-2 කියලා හඳුනන හේතුවක් තියෙනවා මේකට. මේකෙන් ඇති කරනවා ශ්වසන ආබාධයක්. ඒකට කියනවා severe acute respiratory syndrome කියලා. උග්‍ර ශ්වසන ආසාදනයක්. මීට කලිනුත් මේ හා සමාන RNA වෛරසයකින් කොරෝනා වෛරසයකින් මේ වගේ ශ්වසන ආබාධයක් ඇති කරා. ඒක තමයි SARS-CoV-1 කියන්නේ. ඒ කියන්නේ පළවෙනි මුලින්ම මලික් පීරිස් මහාචාර්යතුමා අඳුරගත්ත ඒ වෛරසය මීට වසර කිහිපයකට ඉස්සෙල්ලා. ඒක SARS-CoV-1. ඒක නිසා විද්‍යාත්මකව මේකට කියනවා SARS-CoV-2 කියලා. මේක දෙවෙනුවට හඳුනාගත්ත වෛරසය නිසා. එතකොට මේක මුල් කාලේ මේ රෝගය අඳුනගත්තේ 2019 විතර. ඉතින් ඒක නිසා කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ රෝගයට නමක් දුන්නා COVID-19 කියලා. ඒ කියන්නේ කොරෝනා වෛරස් ඉන්ෆෙක්ෂස් ඩිසීස් 2019 කියන එක හඳුනන COVID-19 කියන එක රෝගය අපි කොරෝනා වෛරස් කියලා කිව්වට ඇත්තටම කොරෝනා වෛරසයේ එක වෛරසයක් තමයි මේ. විද්‍යාත්මක නාමය තමයි SARS-CoV-2. දැන් මේ ව්‍යුහය දිහා බලන්න දැන් ඔබට පේනවා මෙතන අර RNA කොටස මැද. මෙන්න මේ වගේ දඟර ගහලා තියෙන්නේ. හැබැයි මේක ආවරණය වෙලා තියෙන්නේ. මේ ආවරණය වෙලා තියෙන ලිපිඩ ප්‍රෝටීන කොපුවකින්. මේකත් වැදගත්. මොකද මේක නිසා තමයි අපි අර වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ සබන් දාලා හොඳින් අත හොදන්න කියලා. මොකද එතකොට අර මෙතන ලිපිඩ ප්‍රෝටීන කොපුව දිය වෙලා යන්න පුළුවන්. ඇල්කොහොල් සාන්ද්‍ර ඇල්කොහොල් මගින් ඒ දෙයම සිද්ධ වෙනවා. ඊළඟට ඔබට පේනවා මෙතන විවිධ ප්‍රෝටීන අණු තියෙනවා. මෙන්න මේ උල්ලාකාරයට විහිදෙන ඉංග්‍රීසි කියනවා ස්පයික් ප්‍රෝටීන් කියලා. විද්‍යාත්මක කියනවා ඒ නිසාම S ප්‍රෝටීන් කියලා. මේක ඊටා වැදගත් වෙනවා. මෙන්න මේ උල්ලාකාර ප්‍රෝටීනේ ඊටමත් වැදගත් වෙනවා. අපි තවදුරටත් විස්තර හොයලා බලමු කොහොමද මේක පැතිරෙන්නේ කියලා. වෛරසය කිව්වම මම කලින් කිව්වා වගේ මේක ජීවියෙක් නෙමෙයි. මේකට බෝ වෙන්න පුළුවන් සජීවී සෛලයක් තුළ පමණයි. එතනදී තමයි මේ වෛරසය අර උල්ලාකාර ප්‍රෝටීනේ ඉතා වැදගත් වෙන්නේ. මොකද මේ ස්පයික් ප්‍රෝටීන් එකේ නැත්නම් උල්ලාකාර ප්‍රෝටීන් තමයි ජීවී සෛලයක තියෙන ප්‍රතිග්‍රාහකයකට රිසෙප්ටර් කියනවා. ඒකට බැඳෙන්න පුළුවන් වෙන්නේ. ඒ බැඳුනාට පස්සේ මේ වෛරසයට පුළුවන් ඒ ප්‍රතිග්‍රාහකයේ මගින් සෛලයට ඇතුල් වෙන්න. සෛලයට ඇතුල් වෙලා අර ජාන කොටස නිදහස් වෙනවා RNA කොටස. ඒ ජාන කොටස නැවත නැවත ප්‍රතිවලිත වීමට ලක් වෙලා ඊට පස්සේ ජාන කොටස් ගණනාවක් ඇති වෙනවා කොපීස් පිටපත් ගණනාවක් ඇති වෙනවා පිටපත් කිරීමෙන් ඔබ බොහෝ දෙනෙක් දන්නවා RNA DNA පිටපත් කිරීම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. එතකොට මෙන්න මේ පිටපත් කිරීමෙන් පසුව නැවත අර ප්‍රෝටීන් කොපුවේ සෛලයෙන්ම ලබාගෙන ප්‍රෝටීන් අණු ලබාගෙන අර වෛරස් කොපි ගණනාවක් හදලා පිටපත් ගණනාවක් හදලා සෛලයෙන් නිදහස් වෙනවා. ඉතින් මේක තමයි සෛලයක් තුළ මේ ගුණ නෙවීම සිද්ධ වෙන්නේ. ඒ වගේම වෛද්‍ය විද්‍යාව හදාගන්න නැත්නම් ජීව විද්‍යාව හදාගන්න ශිෂ්‍යයන් දන්නවා DNA ගත්තාම මේකේ ප්‍රෝටීන් සංශ්ලේෂණයක පියවර ගණනාවක් තියෙනවා. හැබැයි RNA වල ප්‍රෝටීන් සංශ්ලේෂණයේ පියවර ගන්න අඩුයි. ඒක නිසා වැරදි සිදුවීමත් වැඩි. ඒ නිසා තමයි අර එක එක ප්‍රවේගය ඇතිවීම එක එක ප්‍රභේද ඇතිවීම මේකේ RNA වෛරස් වල ඉතා ඉක්මනින් සිදුවෙන. ඒක RNA වෛරස් වලට සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. ඒ නිසා තමයි අපි අර දැන් කතා කරන විවිධ ප්‍රභේද ඇතිවීම දකින්න ලැබෙන්නේ. ඉතින් මේ විදිහට සෛල වලට ඇතුල් නම් ප්‍රධාන වශයෙන් ඇතුල් වෙන්නේ ශ්වසන මාර්ගය හරහා. ඒක නිසා තමයි අර බිරිති හරහා මේක පැතිරෙන්න පුළුවන්. ඒ බිරිති වායු ගෝලයේ රැඳිලා පැතිරෙන්න පුළුවන්. ඒ නිසා තමයි අර මීටරයක නැත්තම් මීටර දෙකක දුරස්ථභාවය පවත්වාගෙන යන්න, මුවාවරණ පවත්වාගෙන යන්න මේ වගේ දේවල් කියන්නේ. ඊට පස්සේ මේක ශ්වසන පද්ධතියට ඇතුල් වුණාට පස්සේ ශ්වසන පද්ධතිය ඉහළ කොටසේ සෛල වලට අර කලින් කියපු විදිහට ඇතුල් වෙනවා.
ඒක සෛල වලට ඇතුල් වෙලා තමයි ගුණණය කරන්නේ. ඉතින් ඒක නිසා තමයි අර බොහෝ අය කිව්වට මේ උණු වතුර බොන්න එහෙම නැත්නම් මේ හුමාලය ඇල්ලුවාම මේ වෛරසය මැරෙනවා කියලා. එහෙම වෙන්නේ නැත්තේ මොකද මේක ශ්වසන පද්ධතියට ඇතුල් වුණාට පස්සේ වහාම සෛල වලට ඇතුල් වෙලා ඊට පස්සේ තමයි ගුණණය වීම සිද්ධ වෙන්නේ. ඒ ගුණණයම සිද්ධ වෙලා මේ ක්‍රමක්‍රමයෙන් ශ්වසන මාර්ගයේ පල්ලෙහාට යනවා. විශේෂයෙන් පෙනහළුවට තමයි මේ ආසාදනය වැඩි වශයෙන් ඇති වෙන්නේ. ඒකට හේතුව තමයි පෙනහළු වලත් අර ස්පයික් ප්‍රෝටීන් එක බැඳගන්න මේ ප්‍රතිග්‍රාහකයේ වැඩි වශයෙන් තියෙනවා. ඒ වගේම පසුව රෝගයේ පැතිරෙනකොට ශරීරයේ මේ ප්‍රතිග්‍රාහක තියෙන අනිත් අවයව වලටත් මේක පැතිරෙන්න පුළුවන්. හැබැයි මූලිකව පෙනහළු වලට පැතිරිලා බ්‍රොන්කයිටිස් තත්ත්වයක් එහෙම නැත්නම් පසුව නියුමෝනියා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔය කාලය තුල ශරීරයේ ප්‍රත්‍යක්ෂීකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙලා ඊට විරුද්ධව ප්‍රතිදේහ නිපදවීමකුත් සිද්ධ වෙනවා. ඉතින් ඔය සිදුවීම් අතර සිදුවෙන මේ ක්‍රියාදාමය නිසා තමයි අපිට රෝගී තත්ත්වය නැත්නම් රෝගී ලක්ෂණ ඇති වෙන්නේ. දැන් මේකෙන් පෙන්නනවා අර දින ගණන් කලින් මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසිංහ කිව්වා වගේ යන දවස් ගාන. දැන් වෛරසය ඇඟට ඇතුල් වෙලා සාමාන්‍යයෙන් දින දෙකක් ඉඳලා සාමාන්‍යයෙන් දින දෙකේ ඉඳලා සති දෙක. දල වශයෙන් අපි හිතමු දවස් 5ක් 7ක් වගේ කාලයක් ඇති වෙනවා රෝගේ ඇති වෙන්න. මුල් කාලේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. බොහෝ දෙනෙක් රෝග ලක්ෂණ පෙන්වීම අවමයි. මුල් කාලේ නම් 80%ක් වගේ. පස්සේ ටිකෙන් ටික රෝග ලක්ෂණ පෙන්වන්න ගන්නවා යම් ප්‍රමාණයක. එයින් යම් කොටසකට සති දෙකක් විතර ගියාට පස්සේ ටිකක් දරුණු රෝග ලක්ෂණ එක නරපෙන හඩුවට පැතිරුණාට පස්සේ දරුණු රෝග ලක්ෂණ පැතිරෙන්න පුළුවන්. එයිනුත් තව 5% විතර ප්‍රමාණයකට දල වශයෙන් දැඩිසක්කාරයක ප්‍රතිකාරගත යුතු මට්ටමට මේ රෝග ලක්ෂණ ඇති වෙනවා. ඉතින් ඔය ආකාරයට තමයි මේ රෝගයේ පැතිරීම සහ ශරීරය තුළ මේක කොහොමද ගුණණය වීම ඊළඟට රෝගයේ ලක්ෂණ ඇතිවීම රෝගයේ අනිත් ඉන්ද්‍රිය වලට පැතිරීම සහ රෝගී තත්ත්වයේ උග්‍ර වීම හොඳ වීම තීරණය වෙන්නේ ආකාරයට වෛරසය ඇතුල් වෙනවා ගුණණය වෙනවා මේම ටික ටික අඩු වෙගෙන යනවා මෙන්න මේ කාලය ඇතුළත තමයි රෝගයේ වැඩිම බෝ වෙන්න පුළුවන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ ඇති වෙලා දින 5 ඉඳලා 10 දක්වා කාලයට ටික ටික රෝග ලක්ෂණ ඇති වීගෙන යනවා සමහර කට්ටියට දරුණු මට්ටමට එනවා සමහර කට්ටිය දැඩි සත්කාරයකට ඇතුල් කළ යුතු මට්ටමටම රෝග ලක්ෂණ ඇති වෙනවා. ඉතින් මේක තමයි මේ රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ පැතිරීම. ඉතින් බොහෝ දෙනෙකුට මේකේ රෝග ලක්ෂණ නොපෙන්නවා වෙන්න පුළුවන්. හැබැයි එයින් කියන්නේ නැහැ භයානක තත්ත්වයේ අඩුවක් තියෙනවා කියලා. මොකද සමහර අයට රෝග ලක්ෂණ නොපෙන්නවා පවා පෙනහළු ආසාදනයේ ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි තව දෙයක් තමයි අපි එච්චර අවධානය යොමු නොකරන දෙයක් තමයි මේ රෝගේ හොඳ වුණාට පස්සෙත් සමහර අයට දීර්ඝකාලීන අතුරුආබාධ ඇති වෙන්න පුළුවන්. මොකද පෙනහළු වලට බලපාලයි පෙනහළු වල ඇති වෙන සංකූලතා මගින් දීර්ඝකාලීන අතුරුආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේක කිසිසේත්ම නොසලකා හැරිය යුතු තත්ත්වයක් නෙමෙයි. ඊළඟට අර මම කලින් කිව්වා වගේ ප්‍රභේද ඇතිවීම. RNA වෛරස් වල ප්‍රභේද ඇතිවීම බොහෝ විට ඉක්මනට සිදු වෙනවා කලින් කිව්වා වගේ. ඉතින් මේවා ජාන විශ්ලේෂණ ක්‍රියාමාර්ග කරාම මේ ප්‍රභේද අඳුනා ගන්න පුළුවන්. ඒ ප්‍රභේද නම් කරනවා බොහෝ විට ඒවා නම් කරන්නේ ඒ ප්‍රභේදයේ මුලින්ම හොයාගත තැනින්. ඒක නිසා තමයි මහා බ්‍රිතාන්‍ය ප්‍රභේදය UK strain කියලා කියනවා. එහෙම නැත්නම් බ්‍රසීල් කියලා කියනවා. ඉන්දියානු ප්‍රභේදය කියලා හොයාගත්තේ ඒ මුලින් මේක හොයාගත තැනින්. එයින් හැම විටම අදහස් වෙන්නේ නැහැ ඉන්දියානු ප්‍රභේදය හැමතිස්සෙම ඉන්දියාවෙන් එනවා කියලා. මොකද මේ වෙනස් වීම හැමතැනම සිද්ධ වෙනවා වෛරස් වල හැම. ඒ තියෙන රටවල මේ වෙනස් වීම සිද්ධ වෙගෙන යනවා. ඊළඟට තව දෙයක් තමයි මේකේ සමහර ප්‍රභේද. මොකද ප්‍රභේද වුණාට පස්සේ ජානමය වෙනස් වීම මත අර කලින් කිව්වා වගේ ස්පයික් ප්‍රෝටීන් ඒ වගේ දේවල් වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. ඒ වෙනස්කම් අනුව රෝගයේ වෛරසයේ තියෙන භයානකත්වය පැතිරීමේ වේගය ඊළඟට රෝග ලක්ෂණ වල දරුණුකම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් මේ ප්‍රභේද වෙනස් වීම මගින්. ඉතින් මේ සියල්ලෙම අපිට ගන්න පුළුවන් එක පණිවිඩයයි තියෙන්නේ මේක අපිට කිසිසේත්ම නොසලකා හැරිය හැකි සුළු කොටස හැකිය තත්වයක් නෙමෙයි. මෙයින් වැළැක්වීම මේ රෝගයේ පැතිරීම වැළැක්වීම සහ රෝගයෙන් හැකිතාක් දුරට පරිස්සම් වීම තමයි අපේ වගකීම වෙන්නේ. මොකද මේක කිසිම ආකාරයකින් සුළු කොට තැකිය හැකි ආකාරයක් නෙමෙයි. ඊළඟට මෙන්න මේ ප්‍රස්තාරයෙන් පැහැදිලි කරනවා කලින් අර මහාචාර්ය වීරසිංහ කියපු දේ. ඒ කියන්නේ රෝගී ඇඟට ඇතුල් වෙලා යම් කාලයක් ඇති වෙන රෝගය ඇති වෙන්න රෝග ලක්ෂණ පහළ වෙන තවත් කාලයක් ඇති වෙනවා. දරුණු රෝග ලක්ෂණ ඇති වෙන තවත් කාලයක් ඇති වෙනවා. ඒ වගේ ඊට පස්සේ තමයි මරණය ඇතිවීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකට සති 4ක 5ක කාලයක් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි දැන් දකින ඉලක්කම් ඇත්තටම දැන් තිබුණ තත්ත්වෙ නෙමෙයි. ඒක මීට සති දෙකකට නැත්නම් මාසයකට ඉස්සෙල්ලා මේ වසංගතී පැවතුන සක්‍රියතාව තමයි දැන් ඉලක්කම් වලින් අපිට පේන්නේ. ඉතින්
ස්තුතියි මහාචාර්ය ඉන්දිකා කරුණාතිලක මහතා. අපිත් සමග අද විශ්වවිද්‍යාල ශිෂ්‍ය මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය නොවන අයත් සම්බන්ධ වෙලා තියෙනවා. මම හිතනවා අපි හැමෝන්ටම පැහැදිලි වන ලෙස මහාචාර්යතුමා COVID-19 රෝගය කියන්නේ මොකක්ද, SARS-CoV-2 වෛරසය කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා දුන්නා. අපි දැන් එන්නත්කරණය ගැන කතා කරන්න හැරෙමු. මහාචාර්ය මනුජ් වීරසිංහ මහතා අපිට කියන්න COVID-19 රෝගය වළක්වා ගැනීමට මේ එන්නත්කරණයේ සිදුවන කාර්යභාරය කුමක්ද කියලා. ඔව් ඒක ඉතාමත්ම පැහැදිලිද? හරි. පැහැදිලි. හරි. ඉතාමත්ම මේ කාලෝචිත ප්‍රශ්නයක්. මොකද එන්නත්කරණය සම්බන්ධයෙන් තමයි මං හිතන්නේ මේ අවස්ථාවේදී වැඩිම දුර්මත ප්‍රචාරය වෙන්නේ. අපි ඊටාම පැහැදිලිව තීරණය කරගත යුතු කාරණයක් තියෙනවා. විවිධ එන්නත් වර්ග ලෝකේ තියෙනවා විවිධ දේවල්ට. එන්නත්කරණය කියන එක ලංකාවේ ගත්තොත් අවුරුදු 40කට වැඩි ඉතිහාසයක් තියෙනවා පැහැදිලිවම එන්නත්කරණය සම්බන්ධයෙන්. ඊටත් කලින් ඉතිහාසයක් තියෙනවා විශේෂයෙන්ම පොලියෝ හා ඒ ආශ්‍රිත එන්නත්කරණය සම්බන්ධයෙන්. දැන් එන්නත්කරණයේදී අපි පැහැදිලිවම කිව යුතු කාරණය තමයි ඉතා සුළු එන්නත් ප්‍රමාණයක් විතරයි ලෝකයේ විවිධ රෝගවලට භාවිතා කරලා නිපද වෙච්ච එන්නත් ඒ රෝගය නිට්ටාවටම හැදීම වළක්වන එන්නත් තියෙනවා. ඒ කියන්නේ ඒ එන්නත දුන්නොත් ඒ එන්නතින් ශරීරය තුන යම් කිසි විදිහේ ප්‍රතිදේහ ගුණණය වීමක් වෙනවා. ඒ අනුව ඒ රෝගය නැවත වරක් හැදෙන්නේ නැහැ කියන මට්ටමේ එන්නත් තියෙන ඉතා සුළු වශයෙන්. බොහෝ එන්නත්වල ඒ එන්නත් වලින් රෝගය වැළැක්වීමට ඇති හැකියාව යම් කිසි ප්‍රතිශතයකට සීමා වෙනවා. දැන් අපි කොවිඩ් එන්නත ගත්තොත් මේ කොවිඩ් එන්නත අඩු ගානේ එන්නතක් සෑදී යුතුයි කියන තානට ආවේ කොවිඩ් රෝගය නැත්නම් SARS-CoV-2 වෛරසය හඳුනාගත්තට පස්සේ ඒ ගිය අවුරුද්දේ. ඒ කියන්නේ එන්නත් නිපදවීම සම්බන්ධයෙන් වන කාර්යභාරය ඇත්තටම අවුරුද්දකට මදක් වැඩි කාලයකට ඉස්සෙල්ලා තමයි පටන් ගත්තේ. සාමාන්‍යයෙන් බොහෝ ලෝකේ හදපු එන්නත් අපි අද කතා කරන පොලියෝ එන්නත, සරම්ප එන්නත ආදී එන්නත් සඳහා පරිේෂණ අවුරුදු 7ක් 8ක් සමහර ඒවා 10ක් විතර කරලා ඒ වගේ ප්‍රතිඵල මත තමයි ඒ එන්නත්කරණය මහජන සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් විදිහට පටන් ගත්තේ. හැබැයි මේ වගේ වසංගතයකදී එන්නත් නිපදවීමේදී මෙච්චර කාලයක් ගන්න බෑ. මේ වසංගතයට ඔරොත්තු දෙන එන්නතක් විය යුතුයි. ඒ හින්දා ඉතා කෙටි කාලීනව මේ එන්නත් ගත්තේ. ඒ නිසා අපි පැහැදිලිව පිළිගන්න ඕනේ කොවිඩ් වලට හදපු එන්නත් වල තියෙන අපි කියන්නේ එෆිකසි එහෙම නැත්නම් එහි සරුභාවය සාමාන්‍ය අපි මුලින් කිව්ව එන්නත් වලට වඩා අඩුයි. ඒ නිසා තමයි එන්නතේ තියෙන ස්ථානයේ දැන් ඇහුව ගැටලුව එන්නත අපේ රෝගය වැළැක්වීම සඳහා කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කිව්වොත් මධ්‍ය කාලීන හා දිගු කාලීන විදිහට ඒ කියන්නේ අපි අද එන්නත පටන් ගත්තොත් ලංකාවේ අඩු ගානේ මාස 6ක් හෝ එතනින් එහාට තමයි එන්නතක තියෙන ප්‍රතිඵල අපට ලැබෙන්නේ මහජන සෞඛ්‍ය පැත්තෙන්. ඒ කියන්නේ අඩුම තරමින් එන්නත්කරණයෙන් රෝග පැතිරීම වැළැක්වීමට නම් ඒ ආශ්‍රිත ඉන්න මේ ජනගහනයේ 70%ක් අපි බොහෝ විට කියන්නේ 80%කට වැඩි ප්‍රමාණයකට එන්නත් ලබා දීලා තමයි ඒ පැතිරීම වළක්වන්න පුළුවන්. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා herd immunity. ඒ තත්ත්වයක් එන්නේ එතකොට එන්නත් දීලා සුරක්ෂිත වෙච්ච පුද්ගලයෝ වැඩි ප්‍රමාණයක් ඉන්නවනම් වෛරසයට එහෙට මෙහෙට දුවන්න හැකියාව නැහැ. ඒ තත්ත්වයට ආවට පස්සේ තමයි එන්නතකින් ඇත්තටම රෝගය වැළැක්වීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා කොවිඩ් එන්නතය අපි අර චුට්ට ප්‍රමාණ විවිධ ස්ථානවලට ගැහුවට නැත්නම් එන්නත් කරාට ඒකින් රෝගය පැතිරීම වැළැක්වීමට කෙටි කාලීනව එන බලපෑම ඉතාම අඩුයි සහ ඇතැම් එන්නත් වලින් ඇත්තෙම නැහැ. ඒක තමයි මට මුලින්ම කියන්න තියෙන්නේ. දෙවෙනි කාරණය මට කියන්න තියෙන්නේ එන්නත් මේ කොවිඩ් එන්නත සම්බන්ධයෙන් ඒ එන්නත් නිපද වූවන් සහ ඒක නිෂ්පාදනය කරපු අයගෙන් එන දත්ත පත්‍රිකා තියෙනවා. ඔය ලංකාවේ දැනට එන්නත් 3ක් පාවිච්චි වෙනවා. මුලින්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත ඒ කියන්නේ අතර කොවිෂීල්ඩ් කියලා අපි හඳුන්වන ඉන්දියානු සීරම් ඉන්ස්ටිටියුට් එකෙන් ආව එන්නත. දෙවනුවට ස්පුට්නික් එන්නත ආව රුසියාවේ නිෂ්පාදිත එක. තුන්වෙනුවට සයිනෝෆාර්ම් එන්නත ආවා
චීනය නිෂ්පාදිත. ඔය තුනේම ඉතා පැහැදිලිව සඳහන් වන කාරණයක් තමයි මේ එන්නතෙන් කෙටිකාලීන හෝ මධ්‍යකාලීන විදිහට තියෙන බලපෑම තියෙන්නේ රෝගය ආසාදනය වුණත් ඒක දැඩි රෝගී තත්වයකට සහ මරණයට යෑම සඳහා තමයි ඒ එන්නතේ භාවිතය තියෙන්නේ. ඒකෙන් වෙන්නේ severe disease and deaths වළක්වන්න තමයි මේ එන්නතේ කාර්යභාරය තියෙන්නේ කියන එක ඉතා පැහැදිලිව කියනවා. මොකද කෙටි කාලීනව ඔබ ඇඟ තුල ජනනය වෙන ප්‍රතිශක්තිය ඉතා අඩුයි. එක දෙවැනි එක ඒ කියන්නේ එන්නත අද ගහලා හෙට වෙනකොට ඔයාලට ප්‍රොටෙක්ෂන් එකක් එන්නේ නැහැ. කොවිෂීල්ඩ් එන්නත ගත්තොත් අඩු ගානේ සති 2ක් 3ක් පළවෙනි මාත්‍රාවෙන් පස්සේ ඔබේ ප්‍රතිදේහ වර්ධනය වෙලා යම් කිසි ප්‍රතිශක්තියක් ඇතිවීමට කාලයක් යනවා. දැන් සයිනෝෆාර්ම් එන්නත ගත්තොත් ඒ එන්නතේ පළවෙනි මාත්‍රාව ගැහුවට කිසිම ප්‍රතිශක්තියක් එන්නේ නැහැ. ඒකේ දෙවෙනි මාත්‍රාවත් එන්නත් කළා අඩු ගානේ සති 2ක් 3ක් යනවා ප්‍රතිශක්තිය වර්ධනය වීම ආරම්භීමට. ස්පුට්නික් එන්නතත් කොවිෂීල්ඩ් නැත්නම් මං ඉස්සෙල්ලා කිව්ව ඇස්ට්‍රාසෙනිකා එන්නතට යම් සමානකමක් දක්වනවා. ඒකත් එන්නත් කළා සති 2කට විතර පස්සේ පළවෙනි මාත්‍රාවෙන් යම් කිසි මේ ප්‍රතිදේහ ප්‍රමාණයක් ජනනය වෙලා යම් කිසි ආරක්ෂාවක් ලැබෙනවා. ඕක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා මම ආයේ නැවතත් කියන්නේ එන්නත් කරණය මේ අවස්ථාවේදී දැනට තියෙන වසංගත තත්ත්වය පාලනය කිරීමට ලැබෙන දායකත්වය ඉතා අඩුයි. නමුත් එන්නත් කරණය දිගින් දිගට යා යුතුයි. හේතුව ඒකේ මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන බලපෑමක් වෙනවා රටේ වැඩිපුර ප්‍රමාණයකට එන්නත් කිරීම තුල. ඒ නිසා අපි ඉතා පැහැදිලිව තේරුම් ගත යුතුයි එන්නත් කිරීම පමණක් සෑයීමකටපත් වෙන්නේ මහජන සෞඛ්‍ය වශයෙන් අපි දිගින් දිගටම භාවිතා කළ උපක්‍රම භාවිතා කළ යුතුයි. ඒ කියන්නේ අපි හැකි පමණ අත්සයෝදා අත්පිරිසුදුව තබා ගත යුතුයි. දෙවෙනි එක මුව ආවරණ නිසි ආකාරයේ පැළදිය යුතුයි. හැකි හැම විටම පුළුවන් තරම් අපේ දුරස්ථභාවය ශාරීරික දුරස්ථභාවය තබා ගත යුතුයි. 4 අනවශ්‍ය විදිහට සංචරණය නොකළ යුතුයි. ඔය කරුණු එක්ක එන්නත ගත්තොත් ඔය ඔක්කොම එකතු වුණාම තමයි පුද්ගලයෙකුට සහ සමාජයකට යම්කිසි ආරක්ෂාවක් වෙන්නේ. එතකොට මම තව කාරණයක් කියන්න ඕනේ. දැන් අපිට හිතෙන්න පුළුවන් මම එන්නත ගත්තාම මම ආරක්ෂාකාරී අනිත් අය ගත්තේ නැති උනාට නෑ. එහෙම එකක් නෑ. එන්නත ගත්ත අයට මේ ආසාදනය වැළඳිච්ච අවස්ථා එමට තියෙනවා ලෝකයේ ලංකාවෙත් දැනටත් අපිට වාර්තා වෙනවා සෞඛ්‍ය සේවකයන්ට එන්නත ගත්තාට වෙලා තියෙනවා. නමුත් අපේ වැදගත්කම තියෙන්නේ එන්නත ගත්ත අයගේ අසනීප තත්ත්ව උග්‍ර වීම හා මරණ අවමයි. ඒ හින්දා ඉතා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ එන්නතේ කෙටි කාලීන වැදගත්කම තියෙන්නේ දරුණු රෝග තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට සහ මරණ අවම කිරීමට. මම හිතන්නේ මනුජ් වීරසිංහ මහතාතුමා අපිට ඉතා හොඳ පැහැදිලිවීමක් සිදු කරා මේ COVID-19 රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන් මේ එන්නතේ තියෙන කාර්යභාරය මොනවද කියලා. ඉතින් මම නැවතත් හැරෙන්න සූදානම් ඉන්දික කරුණාතිලක මහතාතුමා දැන් මේ COVID-19 එන්නත අපිට එන්නත් කරන සිද්ධ කරාට පස්සේ මේ එන්නත ක්‍රියා කරන්න කොහොමද කියන එක පිළිබඳ ඔබතුමාට පොඩි හඳුන්වීමක් කරන්න පුළුවන්ද? නැවතත් මම අර කලින් කරා වගේ විද්‍යාත්මක පදනම මතම මේක විස්තර කරන්නම්. දැන් කලින් මහාචාර්ය වීරසිංහ ඉතා පැහැදිලිව විස්තර කෙරුවා මොකද්ද මේ herd immunity නැත්තම් ගහන ප්‍රතිශක්තිය කියන්නේ මොකද්ද කියලා. අර රෝගයේ වැඩි දිනෙකට මේ ප්‍රතිශක්තිය නැත්තම් ඉක්මනට බොහෝ ඉක්මනට මේකේ පැතිරෙන්න පුළුවන්. ඉතා වේගෙන්. ඒ කියන්නේ එක්කෙනෙක් සාමාන්‍යයෙන් තව දෙන්නෙක් නැත්තම් 5 දෙනෙකුට මේක පතුරවගෙන දවස් 5ක කාලයක් ඇතුළත ඉක්මනට මේක දෙගුණ වෙවි ඉතා කෙටි කාලයක් ඇතුළත අධිවේගයෙන් මේක පැතිරෙනවා. හැබැයි යම් අයට ප්‍රතිශක්තියක් තියෙනවා නම් එතකොට මේක යම් ආකාරයකට මන්දගාමී වීමක් වෙනවා. වැඩි දෙනෙකුට 80%කට 85%කට වගේ ප්‍රතිශක්තිය තියෙනවා නම් එතකොට මේ පැතිරීම නැතිව මට්ටමට එනවා. හැබැයි මේ රෝගයේ පැතිරෙන වේගය අනුව තමයි මේක තීරණය වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් මීසල් සරම්ප වගේ රෝගයක් හරිම ඉක්මනට පැතිරෙනවානේ. ඒ වගේ රෝගයකට 94ක වගේ ප්‍රතිශක්තියක් ඕන වෙනවා මේක පැතිරීම නතර වෙන්න. ඒ වගේම මේ COVID-19 රෝගයත් ඉතා වේගින් පැතිරෙනවා. සාමාන්‍යයෙන් එක සැරයකට දෙන්නෙක් ඉඳලා 5 දෙනෙකුට වගේ බෝ කරන්න පුළුවන්. ඒ නිසා 80%කටවත් වඩා
ප්‍රතිශක්තියක් මෙතන අවශ්‍ය වෙනවා රෝගයේ පැතිරීම වළක්වන්න. ඉතින් ඒ ඉලක්කයට යන එක ලේසි දෙයක් නෙමෙයි. ඊළඟට මහාචාර්ය වීරසිංහ කිව්වා සාමාන්‍යයෙන් සාමාන්‍ය තත්ත්වය යටතේ එන්නතක් නිපදවන්න අවුරුදු 10ක් විතර වගේ කාලයක් යනවා කියලා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. මුලින්ම පරීක්ෂණ කරලා ඊට පස්සේ පරීක්ෂණාගාර තත්ත්ව තුල මියන් වගේ සතුන් දීලා මේ පරීක්ෂණය කරලා ඊට පස්සේ ශායනික පරීක්ෂණ පියවර ගණනාවක් තියෙනවා. පියවර තුනකින් සිද්ධ වෙනවා. පළමු පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර කියලා ක්ලිනිකල් ට්‍රයල්ස් කියනවා. මුලින් සුළු සංඛ්‍යාවකට දීලා ඊට සංඛ්‍යාවට වැඩි වෙලා ඊට පස්සේ විශාල සංඛ්‍යාවකට දෙනවා. ඊට පස්සේ තමයි මේක අනුමැතිය සඳහා මොකද හැමෝටම මේක හදපු තරමටම මේක දෙන්න බෑ. ඒක සඳහා අනුමැතිය දෙන ආයතන තියෙනවා. ඒ අනුමැතිය දෙන ආයතන තියෙනවා දැන් ලංකාවේ නම් ඖෂධ නියාමන අධිකාරිය, ඊළඟ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ සම්බන්ධ සහතිකයක් ලබා දෙනවා. එක්සත් රාජධානියේ ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඔතොරිටි FDA කියලා ඒ වගේ ආයතන වගේ අනුමැතිය දෙන්න ඕනේ. අනුමැතිය දීර්ණට පස්සේ තමයි නිෂ්පාදනය පටන් ගන්නෙ. ඉතින් මේ මුළු ක්‍රියාමාර්ගයටම අවුරුදු 12ක් 15ක් වගේ ගත වෙන්න පුළුවන් මේ විදිහට ගත්තාම. මෙහිදී දැන් මෙතන අවුරුදු 2ක් වගේ කාලයක් ඇතුළත මේක වුණානේ. හැබැයි මෙහිදී මේ තියෙන එක පියවරක්වත් අඩු කරන්නේ එක පියවරක්වත් මෙතන අයින් කරන්නේ මෙතන වෙන පියවරවල් අතර සමපාත වීමක්, ඕවර්ලැප් වීමක්. ඒ කියන්නේ පරීක්ෂණාගාර තත්ත්ව කාලයක් තිස්සේ සිද්ධ වුණා. ඊට පස්සේ මේ පළමු පියවර phase 1 phase 2 මේක ඉවර වෙන්න ඉස්සලා දෙවෙනි එක පටන් ගන්නවා. ඒක ඉවර වෙන්න ඉස්සලා phase 3 පටන් ගන්නවා. ඒ අතර යම් අවදානමක් අරගෙන මේක නිෂ්පාදනය පටන් ගන්නවා. ඊට පස්සේ අනුමැතිය. මේ අනුමැතියට අපි කියනවා මේක සාමාන්‍ය අනුමැතියක් නෙමෙයි. මේක හදිසි තත්ත්වයක්. හදිසි තත්ත්වයට ලබා දෙන අනුමැතියක්. හැබැයි එහෙම වුණා කියලා එක සැරේම අනුමැතිය ලබා දෙන්නේ නැහැ. මොකද මේ නැත ශරීරයට ඇතුළත් වෙන දෙයක්, ශාරීරික ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන දෙයක්. ඒ නිසා ඒ අදාළ ඒ පත්‍රිකා, ඒ සමාගමේ ලබා දෙන පත්‍රිකා, පරීක්ෂණ පත්‍රිකා බලලා තමයි අනුමැතිය ලබා දෙන්නේ. ඉතින් ඒකට යම් සුළු කාලයක් ගත වෙනවා. හැබැයි ඒක අත්‍යවශ්‍ය දෙයක්. මොකද මෙහිදී ඒ එන්නත ලබා ගන්නගේ ආරක්ෂාව අතිශය වැදගත් වෙන දෙයක්. ඒ මූලික ආරක්ෂක විධිවිධාන අනිවාර්යයෙන්ම සපුරාලිය යුතුයි. ඊට පස්සේ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ. ඒ වගේම අනිත් ඒ නියාමන ආයතන මගින් අනුමත කරන්නේ. ඊට පස්සේ තමයි රටකට මේ එන්නත ලබා දෙන්න පුළුවන්. මේන් සමහරට පැහැදිලි වෙන්නේ පහුගිය කාලේ යම් මතාන්තර පැන නැගුණා. මේ සම්බන්ධයෙන් මේ ප්‍රස්ථාරයේ මේ වගෝ දිහා බැලුවාම මම හිතන්නේ මේ තීරණ ගන්නෙ කොහොමද කියන එක ගැන ඔබට යම් අවබෝධයක් එනවා ඇති. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙන්නේ. පොදුවේ ගත්තාම වෙන්නේ මොකද්ද? මෙහිදී කරන්නේ මේ මොන එන්නත ගත්තත් මෙහිදී කරන්නේ ඒ එන්නතේ ඒ වෛරසයට කියන්නේ අපි කියනවානේ සිංහලෙන් කියන්න පුළුවන් ප්‍රතිදේහ ජනකයක් ඇති කරනවා. ඒ කියන්නේ මෙතන ව්‍යාධි ජනකය තමයි වෛරසය. පැතෝජන් කියනවා ව්‍යාධි ජනකය ලෙඩේ ඇති කරන්නේ. ඒ ව්‍යාධි ජනකයේ තියෙන ප්‍රෝටීන කොටසකට අපි කියනවා ප්‍රතිදේහ ජනකය කියලා. මොකද මේ ප්‍රෝටීන් වලට තමයි ශරීරය තුල ප්‍රතිදේහ ඇති කරන්න පුළුවන්. ඒ ප්‍රතිදේහ වලින් තමයි නැවත වරක් වෛරසය ඇතුළු වුණොත් ඊට විරුද්ධව සටන් කරන්නේ. ඉතින් මේක ශක්තිකරණ පද්ධතිය පුරුදු කරනවා මේ වෛරසයේ තියෙන ප්‍රතිදේහ ජනක වලට, ඇන්ටිජන් වලට, නැත්නම් ඒ විවිධ ප්‍රෝටීන වලට ඒ ප්‍රෝටීන හඳුනා ගන්න අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුරුදු කරනවා. හඳුනාගෙන ඊට විරුද්ධව ප්‍රතිදේහ නිපදවන්න පුරුදු කරනවා. මොන වැක්සීන් එක මොන එන්නද ගත්තත් මූලික පදනම ඒක. දුක කරන්නේ අර මං කලින් කිව්වා වගේ ස්පයික් ප්‍රෝටීන් කියන කොටස. මොකද ඒක තමයි අර කලින් කියපු විදිහට රෝගයේ බෝවීමට, පැතිරීමට, ව්‍යාධිය ඇතිවීමට මූලිකව බලපාන්නේ. ඒක නිසා ඒක අඳුනා ගැනීමයි අතිශය වැදගත් වෙන්නේ. මේක තමයි මූලික ක්‍රියාමාර්ගය. ඊට පස්සේ අපි බලමු අපි හිතමු දැන් මේ එන්නත ඇතුල් කරා කියලා. මේ වගේ ඇන්ටිජන් ප්‍රතිදේහ ජනකය ඇතුල් වෙනවා. ඊට පස්සේ අපේ ශාරීරික ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල වලට පුළුවන් මේවා අඳුන්වා දෙන්න අපේ ප්‍රතිශක්තිකරණ කරන වසා සෛල වලට. ඒ වසා සෛල වලින් ඒ වසා සෛල මේවා අඳුනාගෙන ඊට පස්සේ බී වසා සෛල කියන එකෙන් නිපදවනවා තව ප්‍රෝටීනයක්. ඒ ප්‍රෝටීන අපිට කියන ප්‍රතිදේහය කියලා. මේ ප්‍රතිදේහයට පුළුවන් නැවත වරක් අර වෛරසය ඇතුල් වුණොත් එහෙම මේක වට කරගෙන පහර දීලා ඒක විනාශ කරන්න. විනාශ කරලා එළියට දාන්න. ඕක තමයි සිද්ධ වෙන්නේ. අපේ ශාරීරික ප්‍රතිශක්තිකරණ පද්ධතියට පුරුදු කරනවා මේන ප්‍රතිදේහ ජනකයේ අඳුනගෙන
ඒට විරුද්ධව සටන් කරන්න. මේක හරියට දැන් ජාත්‍යන්තර ගුවන් තොටුපළකට අපරාධකරුවන්ගේ අපි හිතමු ඇඟිලි සලකුණු දෙනවා කියලා ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකට කම්පියුටර් සිස්ටම් එකට. ඒතර ඊළඟ අවස්ථාවේදී අපරාධකරුවා රටට ඇතුළු වුණොත් එහෙම අර දිහා බලලා අර සිස්ටම් එක අඳුර ගන්නවා. අඳුරගෙන ඒ අපරාධකරුවා අත්තරංගුට ගන්නවා. අන්න ඒ වගේ දෙයකට සමාන දෙයක්. ඒ කියන්නේ මෙතන අපි ප්‍රතිශක්තිකරණ පද්ධතියට පුහුණු කිරීමක්, ඉගැන්වීමක් කරනවා. ට්‍රේනින් එකක් දෙනවා. ඒ කියන්නේ මෙමරි එකක් ඇති කරනවා ඊළඟ සැරේ ආවම මෙයාව අඳුරගෙන එයාට පහර දෙන්න. හැබැයි අර කලින් මහාචාර්ය වීරසිංහ කිව්වා වගේ මුලින් මේ වගේ මේ එනත ඇතුල් කරාම මේ ප්‍රතිශක්තිය ඇති වෙනවා. හැබැයි මේ ප්‍රතිශක්තිය නැත්තම් මේ ඉමුන් මෙමරි එක මතකය ටික කාලයකට ටිකක් අඩු වෙගෙන යනවා. හරියට අපි එක සැරයක් පාඩම් කරලා දවස් දෙකකින් ටික ටික අපි මෙමරි එක අඩු වෙගෙන යනවා වගේ. දෙවෙනි සැරේ පාඩම් කරනකොට ඒක පොඩක් හරියනවා. ඒ වගේ තමයි පළවෙනි සැරේ එන්නත දුන්නාට මදි. මොකද ඉමියුන් රෙස්පොන්ස් එක ටික ටික අඩු වෙගෙන යනවා. ඒක නිසා දෙවෙනි අවස්ථාවේ එක දුන්නාට පස්සේ අර ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මතකේ නැත්තම් මෙමරි එක එක්තරා ඉහළ බේස් ලයින් එකකට එනවා. ඒක නිසා තමයි බූස්ට් එකක් දෙන එක අවශ්‍ය වෙන්නේ. දෙවෙනි ඩෝස් එකක් දෙන එක අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි. අපි දැන් බලමු කොහොමද මේ එන්නත් වෙන වෙනම වැඩ කරන්න කියලා. අපිට පුරුදු වෙන්නත් තමයි මුලින්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කියන එක කියන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනිකා සමාගම එකතු වෙලා හදපු වැක්සින් එක තමයි මුලින්ම ලංකාවට ගෙනාවේ. ඒක ගෙනාවේ ඉන්දියාවේ නිෂ්පාදනයක් විදිහට. එතකොට එතන භාවිතා කරපු නම කොවිෂීල්ඩ් කියන එක. එකම එන්නත හැබැයි වෙනම නිෂ්පාදන ආයතනයකින් ඒ කියන්නේ සීරම් ඉන්ස්ටිටියුට් කියන ඉන්දියා කියන එකෙන් තමයි ලංකාවට ගෙනාවේ. සීරම් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්දියා කියන එක සැලකුවොත් මේක තමයි ලංකාවට තරක් නෙමෙයි ලෝකයේ තියෙන විශාලතම එන්නත් නිෂ්පාදනය කරන ආයතනය. ලංකාවේ දැනට සාර්ථකව භාවිතා වෙන එන්නත් වලින් වැඩි හරියක් ඔක්කොම වගේ ගෙන්නන්නේ මේ සීරම් ඉන්ස්ටිටියුට් වලින්. ඒතර මේක කොහොමද වැඩ කරන්නේ? මෙතෙන්දි කරන්නේ අර මං කියපු ස්පයික් ප්‍රෝටීන් අඳුරගන්න පුරුදු කරන්නේ මෙහෙමයි. ඒ ස්පයික් ප්‍රෝටීන් හෝ ඕනෑම ප්‍රෝටීන් එකක් ඇති වෙන්නේ ජාන හරහානේ. ජානයක් කියන්නේ DNA අණුපිළිවෙලක්. ඒ DNA අණුපිළිවෙලෙන් ඒකට අදාළ RNA දාමය ඇති කරනවා. ඒ RNA දාමයෙන් ප්‍රෝටීනය ඇති කරනවා. එතකොට මෙහිදී සිදු කරන්නේ මෙන්න මේ ප්‍රෝටීනය නිපදවීමට අදාළ ජාන කොටස DNA අදාළ කොටස ඇඟට ඇතුල් කරනවා. හැබැයි ඒක නිකම්ම ඇතුල් කරන්න බෑ. මොකද නිකම්ම ඇතුල් කරොත් එහෙම ඒකගේ විනාශ වෙනවා. මේක වෙනත් මිනිස්සුන්ට හානි කර නොවන DNA වෛරසයක් ඇතුලේ දාලා තමයි ඉවන්නේ. අපි කියනවා චිම්පන්සි ඇඩිනෝ වෛරස් කියලා. ඒක මිනිස්සුන්ට හානි කර නැහැ. චිම්පන්සිට පමණයි රෝගේ තත්ත්වය ඇති කරන්නේ. මේකේ දවටලා සිරුරට ඇතුල් කරනවා. සෛල තුලදී DNA කොටස නිදහස් වෙනවා. එතෙන්දී ඒ ප්‍රෝටීන මගින් අර ස්පයික් ප්‍රෝටීන් එක ඇති වෙනවා. ඒ ස්පයික් ප්‍රෝටීන් එක අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඳුර ගන්නවා අමුත්තෙක් විදිහට. ඇන්ටිජන් එකක් විදිහට. ඒ අනුව ඊට විරුද්ධව ප්‍රතික්‍රියාකාරීත්වය ඇතිවෙලා ප්‍රතිදේහ ඇති වෙනවා. ඉතින් මෙහිදී කිසිසේත්ම වෛරසය ඇඟට ඇතුල් වීමක් කොවිඩ් එහෙම නැත්නම් SARS-CoV-2 කොරෝනා වෛරසය ඇඟට ඇතුල් වීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මෙතෙන්දි මේ සඵලතාවය නැත්නම් එෆිකසි ගැන අපි කතා කරනවා. එතනත් අර කලින් මහාචාර්ය වීරසිංහ කිව්වා වගේ මේකෙන් ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ දරුණු රෝගී ඇතිවීම හෝ මාරාන්තික තත්ත්ව රෝගී ඇතිවීම වැළැක්වීම. සඵලතාවය කියන එකෙන් අදහස් කරන්නේ මිනිසුන් කොටස් දෙකක් අරගෙන ඒක කොටසකට මේ නහම අනිත් කොටසට මේ එන්නත නොදීටියම එන්නත දුන්න අයට දරුණු රෝගයේ ඇතිවීමේ හැකියාව 82%කින් අඩුයි. 82%කින් අඩුයි. එහෙම නැතුව 82%කට මේක හැදෙන්නේ නැහැ කියන එක නෙමෙයි. 82%කින් හරි. ඊළඟ මොඩර්නා එන්නත. ඇමරිකා එක්සත් ජනපදයේ තම ෆයිසර් එන්නත. එතන කරන්නේ අර ප්‍රෝටීන කොටස නිපදවීමට අදාළ mRNA එක ඇඟට ඇතුළු කරනවා. ඇතුළු කරන්නේ නැනෝ අංශුවක දවටලා. ලිපිඩ නැනෝ අංශුවක දවටලා. මොකද mRNA එක කෙලින්ම ඇඟට ඇතුළු කරන්න බෑ. ඒ ඇතුල් කරාට පස්සේ ප්‍රතිශක්ති ක්‍රියාකාරීත්වය පටන් ගන්නවා. මෙතන සඵලතාවයේ 90%, ෆීල්ඩ් එකේ සඵලතාවයේ 80 ගානයි, මේකේ 90 ගානයි එකට සංසන්දනය කරන්න පුළුවන් කියලා. මොකද මේවා තනි යාලා සඵලතාවය කොහොමද කියලා. පරිේෂණ තත්ත්ව වෙනස්, පරිේෂණ ගත්ත පොපියුලේෂන් එක වෙනස්. ඒ නිසා සඵලතා ඉලක්කම් වශයෙන් ඒ ආකාරයටම අපිට සංසන්දනය කරන්න අමාරුයි.
හැබැයි යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොන වගේ සඵලතාවයද? ඉතින් මේවා මේ එන්නත් දෙකේම ඉහළ සඵලතා තියනවා කියන එක තමයි මෙතන කියන්න පුළුවන්. මුලින්ම චීනයෙන් ආවේ සයිනොවැක් කියන එක දැන් කියන්නේ සයිනෝෆාර්ම් කියන එක මෙතන පාවිච්චි කරන්නේ අර කොවිඩ් එහෙම නැත්නම් කොරෝනා වෛරස් එනිකව මරණ ලද වෛරසය ඇඟට අතුල් කරනවා. එතෙන්දී ඒ ඇඟට අතුල් වුණාට පස්සේ මේ වෛරසයේ ප්‍රෝටීන් කොටස් නිදහස් වෙලා ඊට පස්සේ ඒ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඇති වෙනවා. මුල් පරීක්ෂණ වල 50% ගණනක සඵලතාවයක් තමයි දැක්වෙන්නේ. පස්සේ කාලෙක සයිනෝෆාර්ම් වල ගත්ත සඵලතාව ඊට වඩා ඉහළා ගියන් පෙන්වලා තියෙනවා. ඉතින් දැන්ට තියෙනවා වැඩි හරියක් ලංකාවේ තියෙන මේ තියෙන ප්‍රභේද වලට ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ දැන්ට ලංකාවේ තියෙනවා මහා බ්‍රිතාන්‍ය ප්‍රභේදය ඊළඟට ඉන්දියාවේ නම් ප්‍රභේදය. මේ ප්‍රභේද දෙකට මේ කියන එක දැනට පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා. ඉතින් ඔය ආකාරයට තමයි මේවා මේක බොහෝ දුරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා වලට සමානයි ක්‍රියා කරන ආකාරය ගත්තත් ඊළඟට දිය යුතු වාර ගණන ගත්තත් ඒ වගේ මේක කොහොමද මේක තියාගන්නේ කෝල්ඩ් චේන් එක කියන එක ඔබ සමහර වැඩි වෛද්‍ය ශිෂ්‍යයන් දන්නවා කෝල්ඩ් චේන් එක මේන්ටේන් කරගන්න ඕනේ. ෆයිසර් එකේ කෝල්ඩ් චේන් එකේ උෂ්ණත්වය බොහොම අඩු මට්ටමක තමයි පවත්වාගෙන යන්න ඕනේ වෛරස් ඒනත් සක්‍රියව තියාගන්න ඍණ 70ක වගේ. ඉතින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා සහ එහෙම නැත්නම් ස්පුට්නික් සයිනෝෆාර්ම් ලංකාවේ තියෙන පහසුකම් යටතේ ඒ ශීත දාමයේ පාවිච්චි කරගෙන යන්න පුළුවන්. ඉතින් ওই වගේ සාරාංශයක් තමයි පවතින්නේ මේ වැක්සින් එක කොහොමද වැඩ කරන්නේ කොහොමද ක්‍රියා කරන්නේ සඵලතාවය ඇති වෙන්නේ කොහොමද කියන එක සහ අවසාන වශයෙන් කොහොමද මේකෙන් අර ගහණයකට එහෙම නැත්නම් හර්ඩ් ඉමුනිටි කියන එක ඇති වෙන්නේ කියන්නේ. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. ඔව් අපි දැනගත්තා එන්නත්කරණයෙන් පස්සේ අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණය හැදෙන්නේ කොහොමද විවිධ එන්නත්වල සඵලතාව එහෙම නැත්නම් එෆිකසි වෙනස් වෙන්නේ කොහොමද වගේ කරුණු බොහොමයක් ඉතා සරලව ඔබගේ ප්‍රසන්ටේෂන් එක තුළින් අපි දැනගත්තා. නැවතත් මම මහාචාර්ය මනුජ් වීරසිංහ මහතාට යොමු වෙනවා. මේ එන්නත් අපි හැමෝටම දැන් තියෙන ප්‍රශ්නයක් තමයි අපිට එන්නත අද ලැබෙවිද හෙට ලැබෙවිද මේක කොහොම අපිට මොකද්ද මේක වෙන වැඩපිළිවෙල මේ වගේ ප්‍රශ්න ගොඩක් අපිට තියෙනවා. මේ එන්නත්කරණයේදී යම්කිසි ප්‍රමුඛතා පිළිවෙලකට තමයි අපිට එන්නත ලබා දෙන්නේ. මේ එන්නත ලබා දීමේ වැඩපිළිවෙල කොහොමද? මේ ප්‍රමුඛතාවය අපිට ප්‍රමුඛතාවය පවත්වා ගන්න කොයි වගේද? අපිට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් මේ සම්බන්ධයෙන් ඇත්තටම යමක් කිව යුතුයි. මේකේ යම් කාරණා තියෙන ප්‍රතිපත්තිමය මට්ටමේ ඇති වෙන ගැටුම් එක්ක මම ඒ සම්බන්ධයෙන් වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දැන් මේ කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදිහට සහ එහා සම්බන්ධ වෙන අනිත් අයටත් නොදන්න කාරණයක් තියෙනවා මේක පිටිපස්සේ. මේ එකම එන්නතක්වත් ලෝකයේ භාවිතයට ගන්නට පෙර ඒ කියන්නේ ගිය අවුරුද්දේ ජූලි මාසයේ සිට එන්නත් ලැබෙනවා කියන කාලයේ ඉඳන්ම ලංකාවේ එන්නත ලැබුණොත් ඒ එන්නත් භාවිතා කළ යුත්තේ කෙසේද සම්බන්ධයෙන් ජාතික එන්නත් භාවිතා කිරීමේ ක්‍රමෝපායක් සකස් කෙරුණා. ඒ සඳහා වැදගත් වෙන ආයතනයක් තියෙනවා. ඒක කියන්නේ ජාතික බෝ නොවන රෝග පිළිබඳ උපදේශන කමිටුවක් තියෙනවා. ඒක අවුරුදු දැන් මම හිතන්නේ 40කට එහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වෙන කමිටුවක්. ඒ කමිටුව තමයි ලංකාවේ සියලුම බෝ වන රෝග සම්බන්ධයෙන් වෙන උපදේශක කමිටුව. ඒක යම් සමාජික පිරිසක් ඉන්නවා. ඒ ශාස්ත්‍රවලදී ඒගොල්ලන්ගේ දැනුම් උගත්කම් මත සහ ඒගොල්ලන්ගේ භාවිතය මත ඒ කමිටුවෙන් තමයි ලංකාවේ සියලුම එන්නත් සම්බන්ධයෙන් අවශ්‍ය වන අවසාන නිර්දේශ ලබා දෙන්නේ රජයට. අනිත් එක ඒ කමිටුව තමයි ජාත්‍යන්තර විදියට භාවිතා වෙන්නේ නැත්නම් අපි හඳුනාගන්නේ ජාත්‍යන්තරවත් ලංකාවේ එන්නත් සම්බන්ධයෙන් අවසාන නිර්දේශ ඉදිරිපත් කරන කමිටු විදියට. මම ඉතා පැහැදිලිව මෙතනදී වචනයක් කියනවා නිර්දේශ ඉදිරිපත් කිරීම. හරි. දැන් මම ඉස්සෙල්ලා කිව්ව කාරණය. දැන් එන්නතක් ලෝකයට එනවා කියන කාරණය ගැන අපි කතා කරනකොට මේ කියන්නේ ගිය මාසේ මට මතක විදියට ජූලි අග විතර මොකද මම ඒක අවුරුදු 6මාරක දැන් සමාජිකයෙක් විදියට අපි ඕක ගැන කතා කරලා ඒකේ කමිටුවක් සකස් කරලා ඒ සම්බන්ධයෙන් වල දීර්ඝ
මේ වාර්තාවක් සකස් කරා ශ්‍රී ලංකාවට මේ එන්නත් ලැබෙනකොට ඒ එන්නත් සම්බන්ධයෙන් එතකොටත් පර්යේෂණ මට්ටමේ තිබ්බ එන්නත් සලකා බලමින් ලංකාවට මොන එන්නත ගැලපෙයිද කියන එක ගැනත් යම් හෝඩුවා දෙමින් කොහොමද රට ඇතුලේ මේ එන්නත් කරණය ක්‍රියාත්මක විය යුත්තේ කියන කාරණය දක්වා වන ඉතාම දීර්ඝ ඉතාම පැහැදිලි ලියවිල්ලක් හදලා තිබ්බා. ඒ ලියවිල්ල ජනවාරි මාසයේ අනුමත වුණා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුමත කරා. මොකද ඒගොල්ලොන්ගේ පැත්තෙන් අපිට රටේ 20%කට නොමිලේ එන්නත් ලබා දීමේ ක්‍රියාවලියක් ආවා ලෝකෙම්ම. ඒකෙත් ඒක සම්මත වුණා. දැන් ඒ ක්‍රියාවලිය සහ ඒ ප්‍රතිපත්ති රාමුව තියෙනවා. එතනින් එහා කිසිම අලුත් ප්‍රතිපත්ති රාමුවක් සකස් වුණේ නැහැ. ඒක මම ඉතා පැහැදිලිව කියන්න ඕනේ. මොකද අද උදේත් මම ඒ සම්බන්ධ වන මේ රැස්වීමක ඉඳලා ආවේ. ඒ හින්දා ඒ ප්‍රතිපත්ති රාමුව තියෙනවා. ඒ අනුව අපි තීරණය කරා අපි ඉතා පැහැදිලිව දැක්කා ඒ කමිටුවල සිටි සමාජිකයන් මේ වගේ වසනයකදී අපට ඕන විදිහට එන්නත් රටට එන්නේ නැහැ. අපට සල්ලි තිබ්බත් එන්නත් ගන්නත් බෑ. ඒක තමයි ඇත්ත කතාව. එන්නත් නිෂ්පාදනය සහ සැපයුමත් ඒක සඳහන් වෙන ඉල්ලුමත් අතර විශාල වෙනසක් පරස්පරයක් තියෙනවා. ඉතින් ඉල්ලුමට සරලන සැපයුමක් ලැබෙන්නේ නැහැ. ඊළඟ කාරණය යම් අය කියනවා මේක සම්බන්ධයෙන් මම හිතන්නේ යම් කාරණයක් කිවිය යුතුයි. අපි ඉතා ඉක්මනට එන්නත් ඇණයුම් කරේ නැහැ කියලා කාරණයක් තියෙනවා. ඒ ගැනත් මම හිතන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදියට පොඩ්ඩක් අවධානය යොමු කළ යුතුයි. එන්නතක් හදන්නත් කලින් එන්නතක් විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මේ සම්බන්ධයෙන් වැඩ කරන න්‍යායමන අධිකාරීන් අනුමත කරන්නත් කලින් අපේ වගේ කුඩා රටකට ආර්ථික මට්ටමින් ඉතා මං හිතන්නේ ඉතා දුප්පත් රටකට හැකියාවක් නැහැ අති විශාල ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් සහ විදේශ සම්තික ප්‍රමාණයක් දාලා එන්නත් ඇණයුම් කරන්න. ලංකාවේ එන්නත් සම්බන්ධයෙන් ඇණයුම් කිරීම පටන් ගත්තේ යම් එන්නතක් පැහැදිලිවම ජාත්‍යන්තරව අනුමත වුණාට පස්සේ. ලෝකෙ ඉස්සෙල්ලාම එන්නත අනුමත වුණේ ෆයිසර් එන්නත, දෙවෙනි එන්නත මොඩර්නා එන්නත, ඊට පස්සේ තමයි ඇස්ට්‍රාසිනිකා එන්නත අනුමත වුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්. ඊට පස්සේ සයිනෝෆාර්ම් එන්නත අතරම අනුමත වෙලා මම හිතන්නේ මාසයකටත් අඩු කාලයක් තාම. ස්පුට්නික් එන්නත සම්බන්ධයෙන් යම් තීරණ තවමත් එමින් පවතින. නමුත් ඒකේ ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම ඒකේ ගැටලුවක් නැති බවට නිර්දේශ වෙලා තියෙනවා. දැන් ඔය தত্ত্ব තුල තමයි ඔය එන්නත් සම්බන්ධයෙන් වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන ඔය ඔබතුමිය ඉල්ලපු ප්‍රමුඛතා ලයිස්තුව සැකසුනේ. එතනදී මෙන්න මෙහෙම තමයි මේ ප්‍රමුඛතාව හැදුවේ. පළවෙනි කාරණය තමයි එන්නත් ප්‍රමාණය රටේ ජනගහනයෙන් 10%කට අඩු ප්‍රමාණයක් නම් අපට ලැබෙන්නේ යම් අවස්ථාවකදී ඒ 10%කට අඩු ප්‍රමාණය අපි භාවිතා කරන්නේ කොහොමද? මොකද අපිට අපේ ප්‍රමුඛතා හදන්න ඕන අපිට එන්න සැපයුම එක්ක. ඒ අනුව තමයි තීරණය කරේ මෙතනදී ෆ්‍රන්ට් ලයින් හෙල්ත් වර්කර්ස් නැත්නම් මේ කොවිඩ් ප්‍රතිකාර සඳහා යෙදවෙන සෞඛ්‍ය සේවකයන් තමයි මුල්ම කාර්ය කොටස වෙන්න ඕනේ. ඒක ලෝකෙම පිළිගත්ත කාරණයක්. මොකද ඒ අය නැතුව සෞඛ්‍ය සේවය බිඳ වැටෙනවා. දෙවැනි කාරණය විදිහට ගත්තේ එන ප්‍රමාණය තව පොඩ්ඩක් ඊට වැඩි එනවා නම් ඒක යොදා ගන්න ඕනේ අවුරුදු 60ට වැඩි සංකුලතා තියෙන අයට. ඒ කියන්නේ විශේෂයෙන්ම පිළිකා තත්ත්ව මේ ඒකම මේ වකුගඩුවේ අකර්මාන තත්ත්වයේ තියෙන අධික දියවැඩියාව තියෙන කොටස් වලට තමයි ඊළඟට දෙන්න ඕනේ. මොකද ඒ අයගේ උග්‍ර වීම රෝග සහ මිය යෑම මරණ අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ 10%කට අඩු ප්‍රමාණයක් නම් අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් එන්නත් ලැබෙන්නේ. ඊට පස්සේ ගියා ඒක 120ක් වෙන ප්‍රමාණයකට ආවොත් ඒක තවදුරටත් දීර්ඝ කරා. ඒ කියන්නේ අවුරුදු 60ට වැඩි අයට සංඛ්‍යාවක් විදිහට අපි ලබා දිය යුතුයි. මගේ මතකය අනුව නම් ලක්ෂ 26ක් හෝ 27ක් විතර ලංකාවේ ඉන්නවා ලක්ෂ 60ට වැඩි ප්‍රමාණය. එතකොට ඒ අයට ලබා දිය යුතුයි එන්නත. මොකද ඒ අය තමයි ඊළඟ වැඩිම අවදානම් කණ්ඩායම වෙන්නේ රෝගය සැදුනොත් මිය යෑමට. අද ඒක ඔප්පු වෙලා තියෙනවා. අද වෙන මරණ වලින් දැනටත් 75ක් විතර වෙන්නේ වයස 60ට වැඩි අයට. ඊළඟට සංඛ්‍යාව ආවේ ඒ 120 තව ප්‍රමාණයක් වැඩි වෙනවා නම් බෝ නොවන රෝග තිබෙන අවුරුදු 60ට අඩු අවුරුදු 50 අවුරුදු 40 විතර වැඩි බෝ නොවන රෝග තියෙන සංකුලතා තියෙන අයට තමයි ඊළඟට ඒක ලැබිය යුත්තේ.
ඒකත් අද ඔප්පු වෙලා තියෙනවා ඒ තීරණය හරි කියලා. මොකද දැනට ලැබෙන මේ මරණ වලින් 70%කට විතර අයට ඇත්තටම සංකුලතා තියෙනවා බෝ නොවන රෝගවලින්. ඔන්න ඔය කරුණු සලකා බලා තමයි මේ කියන මම ඉස්සලා කියන ඔබතුමිය කිව්ව ප්‍රමුඛතා ලයිස්තුව හැදුවේ. ඒක තමයි දැනට තියෙන අනුමත ප්‍රමුඛතා ලයිස්තුව. හැබැයි ඔබතුමිය කිව්වහම එක ගැටලුවක් තියෙනවා. ඔතනින් යම් විවිධ කාරණා නිසා ඔය ප්‍රමුඛතා ලයිස්තුව වෙනස් වී තිබෙන බව අපටත් පේනවා. නමුත් අපි දිගින් දිගටම අර මං ඉස්සෙල්ලා කිව්ව උපදේශන කමිටුවෙන් දිගින් දිගටම කිව්වා ඔය ප්‍රමුඛතා ලයිස්තුව මතම මේක යා යුතුයි. ඒකෙන් වෙනස් නොවිය යුතුයි. මොකද හේතුව ඒකේ වෙනස් වෙන එකේ කිසිම තේරුමක් නැහැ. අපේ අරමුණ දැඩි රෝග තත්ත්ව ඇතිවීම සහ මරණ අඩු කිරීම. ඊළඟට තව කාරණයක් ආවා. මම ඒකත් පොඩ්ඩක් කියලාම නවත්තන්න. මොන ප්‍රදේශ වලින්ද මේක පටන් ගන්න ඕන කියලා අපි දැක්කා. වැඩිම ජන ඝනත්වයක් තියෙන්නේ, වැඩිම ආර්ථික වශයෙන් වැඩිම ක්‍රමවේදයක් තියෙන්නේ, ජාතික ආර්ථිකයට වැඩිම මේ මං හිතන්නේ සහයෝගයක් දෙන්නේ බස්නාහිර පළාතේ. මේක පැතිරීමත් එක්ක ලොකු ගැටලුවක් වෙනවා ආර්ථිකය දිවීමට සහ සෞඛ්‍ය අංශවලට. ඒ අනුව තමයි බස්නාහිර පළාත තෝරාගත්තේ මේ සඳහා එන්නත් කරන්නේට. අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේත් ඒ සම්බන්ධයෙන් කතා කරේ අඩු ගානේ බස්නාහිර පළාතේ 50% හෝ 60කට ප්‍රමාණයකට එන්නත් කිරීම තුල තමයි බස්නාහිර පළාතෙවත් මේක පැතිරීම නවත්වන්න පුළුවන්. එහෙම නැතුව අපි රට වටේම පොඩි ස්ථාන වලට එක තැනක 500ක් ගහනවා, එක තැනක 700ක් ගහනවා වගේ ක්‍රමවේද වලින් අපේ අරමුණට සාක්ෂාත් කරගන්න බෑ. මම හිතන්නේ ඕක තමයි දැන් ගැටලුව තියෙන දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කවද්දක් ලැබෙන්නේ. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට කවද්ද ලැබෙන්නේ? ඔතනදී යම් තීරණයක් අරගෙන තියෙනවා. මම දන්නවා අර අපි කිව්ව ප්‍රමුඛ ලාස්තු හදනකොට තව ඉඩකඩක් දුන්නා. ආර්ථික මර්මස්ථානවල ඉන්න අය ප්‍රමුඛතා ලයිස්ට් වල ගත යුතු කියලා. ඒක අර වැඩසටහන තියෙන. විශේෂයෙන්ම විදුලි බලාගාරවල වැඩ කරන අය. වතුර නැත්නම් ජල ප්‍රවාහන වලට වැදගත් වෙන අය. ඊළඟට විශේෂයෙන්ම ඉදිරිපෙළ විදිහට අපි සැලකුවා කැලි කසල බැහැර කරන්නට දායක වෙන අයට. මොකද රටක් දුවන්න ඒ අය අවශ්‍යයි. ඒ අය ප්‍රමුඛතා ලයිස්ට් වලට ගත්තා. ඒ අතර දැන් අපි උත්සාහ කරනවා නම් පාසල් විවෘත කරන්න, විශ්වවිද්‍යාල විවෘත කරන්න ඒ වගේ ඉන්න සේවක මණ්ඩල වලට එන්නත් කරන්න කළ යුතුයි. මා දන්න විදිහට කොළඹ විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සහ තව විශ්වවිද්‍යාල එකක කාර්ය මණ්ඩලයට අඩු ගානේ 80%කට විතර දැනට එන්නත් කිරීම පහුගිය සතියකට හෝ දෙකකට කලින් සිද්ධ වුණා. ඒක තමයි ක්‍රියාදාමයේ. ඒකෙදි එක ගැටලුවක් තියෙනවා. අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඉන්නේ අවුරුදු 30ට අඩු කාණ්ඩයක්. අවුරුදු 20 සිට 30ට. අපේ ඒ කණ්ඩායම තමයි අවම අවදානමක් තියෙන්නේ දැඩි රෝග තත්ත්වයීම සඳහා මිය යෑමට. දැන් අපි අර අවධානය යොමු කළ යුත්තේ මේකෙදී රෝග තත්ත්ව දැඩි වෙන අයට, උග්‍ර වෙන අයට සහ මරණය අඩු කිරීමට නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඉන්නේ ප්‍රමුඛ ලයිස්ට්ේ සැහෙන පල්ලෙහා. අපි ඒක අවබෝධ කරගන්න ඕනේ. ඒකෙන් මම කොහෙත්ම අදහස් කරන්නේ නැහැ ඒ අයට නොදිය යුතුයි කියලා. මොකද ගැටලුවක් එන්නේ ඒ අය සමූහ වශයෙන් ජීවත් වෙන්නේ හොස්ටල්ස් වල. හොස්ටල් එකකට ගිහිල්ලා එක්කෙනෙක්ගේ දෙන්නේ පැතිරුණොත් ඕක අර නිකන් ලැබුගින්නක් වගේ පැතිරෙනවා. ඒක සමාජයට යන්න පුළුවන්. මොකද කොළඹ විශ්වවිද්‍යාලේ මං ඉන්න තැන ගත්තොත් ඔතන පේදුරු සුදුවේ සිට දෙවුන්දර දුදුව සක්වාත් මෙතන මේ කොළඹ අවට සිට මඩකල්පිය දක්වාත් ඉන්න අය ඔතන ඉන්නවා. ඉතින් එතනින් ප්‍රචාරය වෙලා තැන් වලට යන්න පුළුවන්. දැන් ඔය කරුණොත් ඉදිරියේදී සලකා බලයි. ඔය ආයතන පටන් ගන්නවා නම් ඒ අයට ඔය වැක්සින් එක දෙනවද නැද්ද කියන එක. හැබැයි ආයෙ තීරුම් ගන්න මේ දැනට තියෙන අර්බුදයට වැක්සින් එක නැත්නම් එන්නත එකම විසඳුම නොවේයි. ඒක ඒ විසඳුම් තොගේ එක පුරුකක් විතරයි. ඉතුරු ඒවා ඔක්කොමත් එක තමයි ඒක ක්‍රියා කරන්නේ. මං හිතන්නේ යම් කිසි පිළිතුරක් මන් දුන්නා කියලා. මහාචාර්යතුමනි මං හිතන්නේ ඒ පිළිතුරෙන් අපේ ප්‍රේක්ෂකයන්ට බොහොම හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. දැන් එහෙනම් අපි යමු ප්‍රේක්ෂකයන් විසින් අප වෙතට එවන ලද ප්‍රශ්න වලට. පළවෙනි ප්‍රශ්නය තමයි මේක අපිට කිහිප සැරයක් යොමු වෙලා තියෙනවා. මීට සතියකට පෙර සමාජ මාධ්‍ය දාලා තුළ ඉතා විශාල වශයෙන් පැතිරුණු පණිවිඩයක් තියෙනවා. ප්‍රංශයේ නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයෙක් ප්‍රකාශ කළා තියෙනවා එන්නත ගන්න සියලුම දෙනා
අවුරුදු දෙකක් ඇතුළත මරණයට පත් වෙනවා කියලා. මෙහෙම තමයි ඒක සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රචාරණය වුණේ. මේ අවුරුදු දෙකක් තුළ මැරෙනවා කියන එක දාලා. ඉතින් අපිට ප්‍රශ්න යොමු වෙලා තියෙනවා ඔබ දෙපළට එහෙනම් අපි යොමු කරන්නම්. මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් අපිට ලබා දෙන්න පුළුවන්ද? මොකද්ද මේ අපිට තියෙන අවධානය? මම ඔකට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඔක මුලින්ම ආවේ ඉංග්‍රීසි භාෂාවෙන් එක්තරා පුවත් පතකට ප්‍රකාශ වෙච්ච එකක් ආවේ. ඒක කොච්චර අපේ සමාජ මාධ්‍ය ගත්තද කියනවනේ ඔබ හරි. ඒක මම හිතන්නේ දවසක් විතර ඇතුළත සිංහලට පරිවර්තනය වෙලා ඊට පස්සේ සිංහල මාධ්‍යෙනුත් ඕක ගියා. මෙතන කරුණු කීපයක් සලකන්න ඕනේ. ඔය කියන එතුමා ඒ ප්‍රකාශය හරියටම කරාද නැද්ද කියන එක පිළිබඳවත් දැන් ලොකු කුකුසක් තියෙනවා. ඒ එක. දෙවැනි කාරණය එතුමා ඇත්තටම HIV වෛරසය හොයාගත්තේ දෙන්නේ 1982 මට මතක විදිහට තැන් දෙකක එක්සත් ජනපදයේ හොයාගත්තා. ඔය කියන තුමා හිටිය ප්‍රංශයේ ඔය දෙන්න වෙන වෙනම හොයාගත්තා කියලා තමයි ඒ කාලේ ගියේ. ඊට පස්සේ හැබැයි වැඩි ගෞරව ආවේ එක්සත් ජනපදයේ හිටිය පුද්ගලයන්ට තමයි ඔය මේ වෛරසය හොයාගත්ත කියලා. ඒ පෙර කතාව. දැන් මෙතුමා ඇත්තටම දැන් මේ සෑහෙන වයසක මේ විද්‍යාඥයෙක්. එතුමා කොවිඩ් පටන් ගන්න කාලේ මුල කාලේ ඉඳන්ම යම් යම් ප්‍රකාශ කරා කියන එක තමයි අපි දැක්කේ. හැබැයි ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු වුණේ නැහැ. අපිට දැනට තියෙන තත්ත්ව සහ සාධක අනුව නම් මම ඊටාම් පැහැදිලිව කියන්න ඕනේ දැනට තියෙන තත්ත්ව සාධක අනුව නම් ඔය කියන කාරණය එච්චර මේ ගත යුතු කාරණයක් නොවේ. හේතුව ලෝකයේ විවිධ එන්නත් 100 ගාණක් පෞද්ගලික අවුරුදු 50ක් ඇතුළත මේ රටේ අති විශාල බිලියන ගාණක් ජනතාවට ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ කාරණය එකයි මේක සලකන්න ඕනේ. මේ කියන කාරණය එච්චර සැලකිය යුතු කාරණයක් නොවන බවයි බොහෝ විද්‍යාඥයන්ගේ මතය සහ ඒ කියන ඔය කියන මේ ක්‍රමවේදය ඕක වෙන්න පුළුවන් කියලා එතුමා කියන ක්‍රමවේදය සම්බන්ධයෙන් පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි නම් හමු වෙලා නැහැ කියන එකයි පැහැදිලි දැනට තියෙන මතය. මම හිතන්නේ මෙතනදී අපි නැවත වරක් මම එක කාරණයක් කියන්න ඕනේ. විශේෂයෙන්ම මේ කොවිඩ් අමදානෝට අපි මුහුණ දෙනකොට අපේ අවධානය පැහැදිලිව තිබිය යුත්තේ මේ රෝගයෙන් වැළැක්වීම සහ අපි වළක්වා ගැනීම කියන කාරණයට. අපි දිගින් දිගටම දැක්කා ලෝකයේ මේ රටේ ඔයකින් බැහැරව යන පැතිකඩවල් හරස් පාරවල් වලට විවිධ දේවල් එනවා. ලංකාවෙත් එක්තරා කාලයක ආවා විවිධ ඖෂධ එනවා, දුම් ඇල්ලීම සම්බන්ධයෙන් එනවා. හැබැයි ඒවා හරි කෙටි කාලයේ තියෙන්නේ. ඒ වගේ තියෙන විද්‍යාත්මක සත්‍ය පිළිබඳව කුකුසක් එනකොට ඒවා පැහැරට යනවා. මම හිතන්නේ මෙතනදී එච්චර ඔක් ගැන වැඩි කල්පනා කළ යුතු නැති කාරණයක් විදිහට තමයි මම නම් දකින්නේ. මටත් කියන්න තියෙන්නේ ඒ කරුණු ටිකම තමයි. මෙතන අපි තේරුම් ගත යුතු වැදගත් කාරණේ තමයි මේ විවිධ වැරදි කරුණු නිසා කොහොමද මේ මූලික අදහස් එන්නේ. එහෙම නැත්නම් මේ වසංගතයේ පැතිරීම වැළැක්වීමේ මූලික අරමුණෙන් අපි කොහොමද බැහැර වෙන්න පුළුවන් හානිය මොකක්ද කියන්නේ. උපදේක කෙටි කාලීන වුණාට ඉන් ලොකු හානියක් වෙන්න පුළුවන්. දැන් අර මේ අපි කියපු දේවල් වලට තව එකතු කරනවා මේක ප්‍රංශ භාෂාවෙන් කෙරුණු සාකච්ඡාවක පරිවර්තනයක් තමයි මෙතන කෙරලා තියෙන්නේ. සාකච්ඡා පරිවර්තනයේ කොච්චර හරියට කෙරලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. සහ මේ විද්‍යාඥයා බොහෝ විට ඒ වගේ අර විවිධ වෙනස් මතභේදයේ තුඩු දෙන අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්ොත් යම් ප්‍රසිද්ධියක් තියෙනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඒ වගේම ලංකාව ගත්තොත් නිල වශයෙන්ුත් මේ අදහස දැන්ට ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේක වැරදි ප්‍රවෘත්තියක් කියලා. ඊයේ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරලා තිබ්බ ශ්‍රී ලංකා ශුද්ධ ජීව විද්‍යාඥයන්ගේ විද්‍යායතනය මගින් එයින් මේ අදහස මේ ප්‍රවෘත්තිය වැරදි ප්‍රවෘත්තියක් විදිහට ප්‍රතික්ෂේප කරලා තිබ්බා. ඉතින් අපි මෙහිදී සැලකිලිමත් විය යුත්තේ නිවැරදි විද්‍යානුකූල තොරතුරු මොකක්ද? ඒට අප අනුගත විත්තේ කුමක්ද? මූලික අරමුණ මොකක්ද කියන එක. මම හිතන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් ඔබට ඒ සම්බන්ධයෙන් විශාල වගකීමක් තියෙනවා. හොඳ අපි ඊළඟ පැනයට යමු. අපිට ලැබිලා තියෙන ඊළඟ ගැටලුව තමයි ආසාත්මිකතා තියෙන පුද්ගලයන්ට කියන්නේ රේබීස් වගේ තියලා වැක්සින් ලබා දෙන්න උත්තරේ. එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් ගන්න කෙනෙක්ට. ඒ කෙනෙක්ට මේ වගේ මේ වැක්සින් ලබා ගැනීමේදී යම්කිසි බලපෑමක් තියෙන්න පුළුවන්. ඒ වගේම බලපෑමක් දැන් අපි සාමාන්‍යයෙන් එහෙම ආසාත්මිකතාවක් තියෙනවා නම් අපි ඒ වැක්සින් එක ගන්න කලින් ගන්න ඕන ක්‍රියාමාර්ග මොන හරි තියනවාද? ඒ ගැටලුව පෙන්වලා තියෙනවා සහ ඒත් සමගම නිදන්ගත රෝග තියෙන පුද්ගලයෝ ඒ කියන්නේ නිදන්ගත රෝග සහ බෝ නොවන රෝග හදවතේ තියෙන රෝග දියවැඩියාව
ඒ වගේම අපස්මාරය වගේ රෝග තියෙන පුද්ගලයන්ට මේකෙන් මේ වැක්සින් ලබා ගැනීමෙන් බලපෑමක් තියෙන පුළුවන්ද? මේ ගැටලුව ඔබ දෙපළටම යොමු වෙන්නේ. මම ඔකට පිළිතුරක් දෙන්නම්. මොකද මේ දැනටත් අපේ ඕන වෙනත් කරන්නේ වෙන අපට මට අදාළ වෙන බාල ප්‍රදේශයේ තියෙන කෝට්ටේ මේ අපේ සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ මම දැකලා තියෙනවා දැනට අපි මම හිතන්නේ 15000කට වැඩි එන්නත් කිරණයක් කරලා තියෙනවා 18000ක් විතර. ඉතින් මම ඒක සම්බන්ධයෙන් භූමියේ දැකලා තියෙන කාරණෙත් එක්ක මේකයි ඇත්ත කතාව. ආසාත්මිකතා කියන එක හරීම ලොකු පරාසයක තියෙන දෙයක්. ආසාත්මිකතා කියන එක ලොකු පරාසයක්. ඇතැම් අයට ආසාත්මිකතා ඇති වෙලා තියෙනවා. ඒක යම් යම් කෑම වලට යම් යම් ඖෂධ වලට නමුත් ඊටාම සුළු ආසාත්මිකතා. නමුත් ඇතැම් අයට ඊටා සුළු පිරිසකට ආසාත්මිකතා ඇති වෙලා තියෙනවා. ඒ ආසාත්මිකතා සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට විශේෂයෙන්ම රෝහල් ගතවීමට පවා ඇති වෙන කොටස් වලට. දැන් ආසාත්මිකතා කිව්වහම හැමෝම බය වෙනවා මට මොකක් හරි ආසාත්මිකතාවක් තිබ්බොත් මේ එනත ගන්න බැරි වෙද කියලා. නෑ. ඔබට ආසාත්මිකතාව රෝහල් ගත වෙන මට්ටමේ යම් ඖෂධයකට හෝ යම් ආහාරයකට හෝ ආසාත්මිකතාවක් ඇති වුණොත් පමණයි ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නේ. ඔබේ තියෙන ආසාත්මිකතා තත්වය ඔබ යන තැන නැත්නම් එන්නත් කරන්නට යන ස්ථානයේ තිබෙන අයට පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන. මොකද ඔක අහනවා. ඔබට ආසාත්මිකතාවක් තියෙනවද? ඒ සම්බන්ධයෙන් එක එක්කෙනාගේ ඒ තියෙන ආසාත්මිකතාව සම්බන්ධයෙන් වෙච්ච අපි කියනවා සායනික ඉතිහාසය කෙටියෙන් අහනවා. ඒ කෙටියෙන් ඇහුවට පස්සේ අපිට තීරණ ගන්න පුළුවන් මෙයාට මේක දෙන එක හොඳද නැද්ද සහ කොතනද දෙන්නේ කියන එක. බොහෝ විට වෙන්නේ උග්‍ර ආසාත්මිකතාව තියෙන කෙනෙකු නම් එයාව යොමු කරන රෝහලක පහසුකම් තියෙන තැනක ඒ එන්නත දෙන්න. නැත්නම් සාමාන්‍යයෙන් අති බහුතරයක ආසාත්මිකතාව තියෙන අයට කිසි ගැටලුවක් නැතුව එන්නත් කරන ස්ථානයකදී දෙන්න පුළුවන්. මොකද එන්නත් කරන හැම ස්ථානයක්ම සුරක්ෂිතව කරලා තියෙනවා. එතන වෛද්‍යවරුන් ඉන්නවා, හෙදියන් ඉන්නවා. හදිසියේවත් ගැටලුවක් ආවොත් ඒ සඳහා වන ප්‍රතිකර්ම එතන තියෙනවා. බොහෝ තැන්වල ගිලන් රථයකුත් අවශ්‍ය නම් ගෙනවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ආසාත්මිකතාව මත ඔක ගැටලුවක් නැහැ. දෙවෙනි කාරණය. බෝ නොවන රෝග සහ නිදන්ගත රෝග තියෙන අයට දෙන්න ඕනේද? ඇත්ත වශයෙන්ම ඒ අයට තමයි මම ඉස්සෙල්ලා කිව්වේ ප්‍රමුඛතාවය ලැබිය යුත්තේ. මොකද ඒ අය තමයි වැඩිම අවදානමක ඉන්නේ. ඒ නිසා උග්‍ර දියවැඩියාව, වකුගඩු වල ගැටලු, අධික රුධිර පීඩනය සහ විශේෂයෙන්ම මේ අපි කතා කරන මේ පිළිකා තත්ත්වවලට අපි කියන්නේ මේ එන්නත් කරණයට අනුගත වෙලා ඔබ ආරක්ෂා වෙන්න කියන එක. ඒ හින්දා ඔය ගැටලු දෙකේදී ඉතා පැහැදිලි උත්තරේ. දැන් එතන මේ මහාචාර්ය වීරසිංහ සඳහන් කරාගේ ඔබේ යුතුයකම වෙන්නේ මෙතෙන්දී ඔබට යම් ආසාත්මිකතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳ පැහැදිලිව ඒ අදාළ ආයතනයේ වෛද්‍යවරුන්ට ප්‍රකාශ කිරීම. ඊට පස්සේ ඒ අය තීරණය ගනි. ඒ වගේම දැන් අර දරුණු තත්ත්වයේ ආසාත්මිකතාවයක් තිබ්බත් ඒ කියන්නේ රෝහලකට ඇතුල් වෙලා ඉන්ජෙක්ෂන් ගහන වෙන මට්ටම එහෙම තිබ්බොත් ඒක කියන්න නෑ. එතකොට ඒගොල්ලෝ තීරණය ගනි මේක එන්නත් කරන්න පුළුවන්ද මොන වගේ තැනකද කියලා. බොහෝ අවස්ථාවල ඒ වගේ ආසාත්මිකතාවයක් තියෙනවා. බොහෝ අවස්ථාවල තියෙන්නේ හදිසි ප්‍රතිකාර ලබා දිය හැකි රෝහලක. ඒ හදිසි ප්‍රතිකාර ලබා දිය හැකි වෛද්‍යවරුන් යටතේ අපි කියනවා ඉමර්ජන්සි කවර් එක යටතේ මේ එන්නත ලබා දීම එක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඊළඟට දැන් අර නිදන්ගත රෝග සම්බන්ධනොත් කියන්න තියෙන එකම තමයි එක මේක අවස්ථාවක විතරයි පොඩි වෙනසක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔබට යම් රෝගියෙකුට තියෙන රුධිර කැටි ගැසීමට අදාළ රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඒක වෛද්‍යවරුන්ට කියන්න වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ අදාළ තීරණය ගනි. ඉතින් මෙතන අපි ගත යුතු අපිට තියෙන පාඩම තමයි එන්නත ලබා ගන්න යනකොට මේ සම්බන්ධ තොරතුරු පැහැදිලිව සහ නිවැරදිව වෛද්‍යවරුන්ට ලබා දීම ඒ මත වුන් තීරණය ගනි. හරි. මීළඟ ප්‍රශ්නයත් ඔබ දෙපළටමයි. ගර්භණී මව්වරුන් එන්නත්කරණය සිදු කරාට කමක් නැද්ද? එතකොට ගර්භණී මව්වරුන්ට මේකෙන් සංකලතා ඇති වෙනවද? ඒ වගේම සමාජයේ තියෙන මතයක් එන්නත්කරණය අතුරු ආබාධයක් විදිහට මදසරුභාවය වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් කියලා. මේක ඇත්තක්ද බොරුවක්ද? ඒත් එක්කම අපිට යොමු කරලා තිබුණා ඇයි කුඩා ළමයිට මේ එන්නත ලබා දෙන්නේ නැත්තේ? ඇයි ඒකට හේතුව කුමක්ද කියලාත් අහලා තිබුණා.
ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ගර්භණී මව්වරන්ට එන්නත ලබා දෙනවද නැද්ද? දැන් පැහැදිලි ප්‍රතිපත්ති තීරණයක් අරගෙන තියෙනවා. තාක්ෂණික වශයෙන් ගර්භණී මව්වරුන්ට එන්නත ලබා දෙනවා කියලා. දැන් තීරණය තියෙන්නේ එතනින් එහාට යන එක මොන එන්නතද ලබා දෙන්නේ කියන එක. ඒ සම්බන්ධයෙන් දැනට තාක්ෂණික කමිටුවකින් අතනම ඊයේ ඒ සඳහා වාර්තාවකුත් ඉදිරිපත් වුණා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වැඩ කටයුතු කෙරීගෙන යනවා. හැබැයි දැනටත් තියෙන යම් නිර්දේශ මත තියෙන්නේ අපි කියනවා ගර්භණී කාලය කියන එක අපි කැලි තුනකට කඩනවා. ගර්භණී කාලයේ මූලික අධීරයනවා අපි සාමාන්‍ය සති 12ක් විතර කාලයක්. ඊට පස්සේ සති 12 සිට සති 28කට වෙන කාලයක් ගැන අපි කතා කරනවා. මැද කොටස සහ සති 28න් පස්සේ අවසාන කොටස ගර්භණී කාලයේ. දැනට පැහැදිලිව තීරණය කියලා තියෙන සති 12ට වැඩි ඒ කියන්නේ අවසාන කාලය සහ මැද කාලයේ අයට එන්නත් කිරීම පිළිබඳවයි. මොකද දැනට තියෙන දත්ත අනුව ගැටලු ඇති වෙලා තියෙන ගර්භණී සමයේ ඔය කියන කාලවල ඉන්න අයට. ඒ නිසා ඒ පිළිබඳව ප්‍රතිපත්තිමය දැනට තීරණයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් කරන ක්‍රමවේදය තව සුමානයක් හෝ හමාරක් ඇතුළත තාක්ෂණික තීරණය සහ ඒ කරන ක්‍රමවේදය පිළිබඳව දැන්වීම ලැබෙයි. විශේෂයෙන්ම මේ ඒ සම්බන්ධයෙන් වැඩ කරන ආයතන හරහා. ඒක වෙයි තව සුමානයක් හමාරක් ඇතුළත. ඒක. දෙවෙනි කාරණය තමයි මදසරු භාවය. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ලංකාවේ මදසරු භාවය කියන එක බරපතල ගැටලුවක්. මොකද විවිධ දේ සම්බන්ධයෙන් ඔක මතුවෙනවා. පහුගිය කාලෙත් මතුවුණා. මම කියන්නේ දැනට තිබෙන දත්ත අනුව මදසරු භාවය ඇති වෙනවා කියන්න කිසිම දත්තයක් සාධකයක් නැහැ. ඒ පිළිබඳව ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතුයි. මොකද ඔය කාරණය මේ වැක්සින් එකට නැත්නම් එන්නතට නොවේයි. එන්නත් සම්බන්ධයෙන් දීර්ඝ කාලීන වෙන කටයුත්තක්. අපි තේරුම් ගන්න ඕනේ එන්නත් සම්බන්ධයෙන් මත දෙකක් ලෝකයට ප්‍රකාශ වෙනවා. එකක් තමයි පළවෙනි කාරණය විශේෂයෙන්ම මේ එන්නත් වලට විරෝධී විශාල කොටසක් ඉන්නවා ලෝකේ හැමතැනම. ඒ අයගෙන් එන විරෝධයක් තියෙනවා එන්නත් සම්බන්ධයෙන්. ඒකට සම්බන්ධ එකක් තමයි ඔය මර්ධසරු භාවය සහ වෙනත් කතන්දර එන එක. ඒ හුඟක් දේවල් පදනම් වෙන්නේ විශ්වාස මත මිසක් දත්ත මත නොවේ. දැන් ඔබතුමා ප්‍රශ්නෙට කෙලින්ම පිළිතුර දැනට තියෙන තොරතුරු අනුව අපේ ලංකාවේ සහ විශේෂයෙන්ම එක්සත් ජනපදයේ භාවිතා වෙන ෆයිසර් මොඩර්නා ඇස්ට්‍රාසෙනිකා ස්පුට්නික් සයිනෝෆාර්ම් එන්නත් පහම ගත්තොත් ඔය එකකවත් මදසරු භාවය සම්බන්ධයෙන් කිසිදු දත්තයක් ඇතුළත් වෙලා නැහැ. ඒක එක. ඊළඟ කාරණය ඔබතුමය ඇහුවේ කුඩා ළමයින්ට ඇයි මේ දෙන්නද දෙන්නේ නැත්තේ? ඕනෑම එන්නතක් පරීක්ෂා කරනකොට ඒ පරීක්ෂා කරන්න අපට සායනික දත්ත අවශ්‍යයි. ඒක අනුමැතිය දීම සඳහා. ඒ සායනික දත්ත ලබා ගැනීම සඳහා සායනික පරීක්ෂණ කරනවා. ඒක තමයි මේ මාචාර්ය කරුණාතිලක ඉතා පැහැදිලිව ඉස්සෙල්ලා ඉදිරිපත් කරේ. මේ වගේ හදිස්සි භාවිතය සඳහා අනුමත කරන එන්න අවුරුද්දක් අඩු කාලයකදී එන්නත් වල සායනික පරීක්ෂණ ක්‍රියා කිරීමේදී යොදාගත් නියැදිවල අවුරුදු 18ට අඩු අය ඇතුළත් කරලා තිබ්බේ නෑ මුලදී. අවුරුදු විශේෂයෙන්ම 20ට අඩු අය තමයි ඉදිරිපත් කරලා තිබ්බේ. ඒ අයගේ දත්ත මත තමයි මේ සඳහා වන නිර්දේශ ඉදිරිපත් වුණේ. නමුත් ඊයේ මට මතක විදිහට දත්ත ඉදිරිපත් වෙලා සායනික පරීක්ෂණයක් කරලා අවුරුදු 12ත් 15ත් අතර ෆයිසර් වෙන්නත සම්බන්ධයෙන් දත්ත ඉදිරිපත් කරලා තිබ්බා. ඒ රටේ තියෙන FDA එකට ආයතනයට ඒගොල්ලෝ අනුමැතිය දීලා තිබ්බා. අපි කියන්නේ ඒකත් EUL නැත්නම් emergency use license එකක් දීලා තිබ්බා 12ත් 15ත් අතර අයට ෆයිසර් එන්නත ගැනීම සඳහා. ඒ වුණාට එතනින් 15ට තවමත් කිසිම එන්නතක ලැබිලා නැහැ. ඇස්ට්‍රාසෙනිකාගේ දත්ත තාම ලැබිලා නැහැ. අවුරුදු 20න් 15ට සයිනෝෆාර්ම් එන්නත නැහැ. ස්පුට්නික් එන්නතක් නැහැ. ඒ නිසා තමයි කුඩා ළමයින්ට විශේෂම අවුරුදු 20ට 15ට එන්නත් කිරීමක් දැනට නිර්දේශ වෙලා නැත්තේ. මහාචාර්යතුමනි ඔබ මයික් එක මියුට් කරගෙන කතා. මෙතන මේ
අර මහාචාර්ය වීරසිංහ වගේ මූලික මූලධර්මයේ තමයි මෙතන වෙනසක් තියෙනවා. අර හදිසි තත්ත්වයට තිය අනුමැතිය ලබා දීම සහ සාමාන්‍ය තත්ත්වයට තිය අනුමැතිය ලබා දීම, සාමාන්‍ය තත්ත්වයට තිය අනුමැතිය ලබා දීම වසර ගණනාවක් ගත වෙන ක්‍රියාවලියක්. මේක හදිසි තත්ත්වයක්. ඉතින් මෙතන යම් වෙනසක් තියෙනවා. හැබැයි වෙනස තිබ්බත් අර රෝගීන්ගේ ආරක්ෂාව කියන එක කිසිසේත්ම ඒක ඒ ආරක්ෂක විධිවිධාන ඒ ක්‍රමවේද කිසිසේත්ම අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අර තීරණය කියන්නේ ගර්භණී මවුරුන්ට මුලින් දෙනවද නැද්ද කියන තීරණය, කුඩා දරුවන්ට දෙනවද නැද්ද කියන්නේ දත්ත මත පමණයි ඒක පදනම් වෙන්නේ. පවතින දත්ත මත පමණයි ඒ පදනම් වෙන්නේ. දෙවෙනි කරුණ තමයි දෙවෙනි මූල ධර්මයේ තමයි ඕනෑම එන්නතකින් අතුරු ආබාධ එන්න පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි පොදුවේ අපිට කියන්න පුළුවන් දේ තමයි ගර්භණී මවුරුන් ගත්තත් අනිත් රෝගීන් ගත්තත් කවුරු ගත්තත් පොදුවේ මේ දක්වා තියෙන විද්‍යාත්මකව එකක වෙලා තියෙන දැනට තියෙන තත්ත්වය තමයි මේන් ඇතිවිය හැකි අතුරු ආබාධ වලට වඩා මේ නැත ලබා ගැනීමෙන් ඇතිවෙන ප්‍රතිලාභ නැත්තම් වාසිය වැඩි කියන එක. රිස්ක් එකට වැඩිය බෙනිෆිට් එක වැඩි කියන එක තමයි හැම තැනටම අදාළ වෙන්නේ. ඒතර ගර්භණී මවුරුන්ටත් ඒක අදාළයි. එතකොට ඒ තත්ත්ව අනුව මොකද්ද අවදානම කියලා බලලා මොකද්ද මෙතන හම් වෙන බෙනිෆිට් එක කියලා බලලා ඒ තත්ත්වය අනුව තීරණය ගන්න පුළුවන්. මූලික මූල ධර්මයේ කුමන තත්ත්වයක් යටතේ වුණත් රිස්ක් එකට වැඩිය මේන් ලැබෙන බෙනිෆිට් එක වැඩි කියන එක. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. ඉතින් ඊළඟ ප්‍රශ්නේ මම හිතන්නේ යමු වෙන්නේ ලංකාවේ වර්තමාන තත්ත්වයත් එක්ක. ලංකාවේ ලක්ෂ 9ක පමණ පිරිසකට ඇස්ට්‍රාසෙනිකා වැක්සින් එකේ පළවෙනි මාත්‍රාව ලබා දෙනවා. නමුත් දෙවෙනි මාත්‍රාව ලබා ගන්නට බැරි වුණ බොහෝ විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒත් එක්ක අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා යම් එන්නතරක පළමු මාත්‍රාව ලබාගෙන අදාළ කාලය තුළ දෙවෙනි මාත්‍රාව ලබා ගන්නට බැරි වුණොත් මොකද කරන්නේ? ඒත් එක්කම ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව ලබා ගන්න නොහැකි වෙලා ඉන්න අයට ලංකාවේ මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියන එක. මම ඒකට පිළිතුරක් දෙන්නම්. මොකද උදේත් ඔක් කතා කරලා ආවේ. මෙහෙම තත්ත්වයක් තියෙන්නේ. ඇත්තටම ලක්ෂ 6කට ආසන්න ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව අවශ්‍ය වෙලා තියෙනවා. ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක්. දැන් තියෙන ගෝලීය තත්ත්ව මතක සහ ගෝලීය තව කරුණක් තියෙනවා මමවත් පොඩ්ඩක් කියලා ඉන්නම්. එන්නත් ජාතිකත්වයේ කියලා මතයකුත් දැන් එනවා. මොකද එන්නත් සම්බන්ධයෙන් ඔය එන්නත් නිපදවන රටවල් සහ ඒ අය ඒගොල්ලන්ගේ පැත්තෙන් බලන්නේ පුළුවන් තරම් ඒගොල්ලන්ගේ රටවල එන්නත් කරන වැඩපිළිවෙල එක දිගට දුවන්න. ඒ නිසා එන්නත් හිඟයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්ත ඇස්ට්‍රාසෙනිකා එන්නත කොවිෂීල්ඩ් එක ඉන්දියාවේ ඉස්සෙල්ල පැහැදිලි කරා වගේ. ඉතින් ඉන්දියාවේ දැනට තියෙන තත්ත්ව මත ඉන්දියාවේ ඒක ඉන්දියාව රජයෙන් එළියට දීමේ ගැටලුවක් තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඒ තත්ත්වයේ මත තමයි මේ කාරණේ ඇති වෙලා තියෙන්නේ. එතනදී කරුණු කීපයක් තියෙනවා වැදගත් වෙන. මුලින්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරනකොට එතකොට තිබ්බ දත්ත මත තිබ්බේ සාමාන්‍යයෙන් දෙවනි මාත්‍රාව මාසයක් ඇතුළත ලබා දිය යුතුයි සති 4ක්. ඊට පස්සේ සායනික පරීක්ෂණ දිගින් දිගටම කෙරුණා. එතකොට පැහැදිලිව දැක්කා සති 12ක් 16ක් අතර සති 12ක් වෙනකොට අපි දෙවනි මාත්‍රාව පහු කරොත් වඩා හොඳ ප්‍රතිශක්තියක් ලැබෙනවා කියන කාරණය දත්ත මත ඉදිරිපත් වුණා. ඒ අනුව තමයි ලංකාවේ දෙවනි මාත්‍රාව සති 12ක් දක්වා පමා කිරීමේ කාලය ආවේ. ඒකත් එක්ක වෙච්ච යම් කිසි ප්‍රායෝගික ගැටලුවක් ආවා. එතකොට අර පළවෙනි මාත්‍රාව දුන්න එකට අවශ්‍ය වන දෙවනි මාත්‍රාව සුරකින්න තමයි අවශ්‍යතාවය තිබ්බේ. නමුත් අර සති 12ක කාලයක් ඒක තඳා කාලයක් ලැබිනත් එක්ක අර සුරක්ෂිතව තිබ්බ මාත්‍රා ටික අපි නැවත වාරයක් අලුත් මාත්‍රා විදියට එන්නත් කරමු කියන ගැටලුව ආවේ. ඒක යම් යම් තීරණ මත ආවේ. මොකද ඒ වෙනකොට ඇත්තටම දෙවෙනි මාත්‍රාවට තව ලක්ෂ 10ක් එන බවට සහතිකයක් ලැබිලා තිබුණා රජයේ මට්ටමේ. ඒ නිසා තමයි අර දෙවෙනි මාත්‍රාවට තියාගෙන හිටපු මාත්‍රා ප්‍රමාණයක් නිදහස් වෙලා අලුතෙන් කොටසකට විශේෂයෙන්ම සමාජයේ කොටසකට ඒක එන්නත් උනේ. ඒ නිසා තමයි ওই ලක්ෂ 9ක දක්වා එන්නත් පළම මාත්‍රාව ගත්ත අය වැඩි උනේ. නැත්තම් ලක්ෂ 4කින් 4.5කින් ওই මාත්‍රාව නවතින්න තිබ්බා. ඉතුරු මාත්‍රා ටික නොදී. නමුත් ගැටලුව ආවේ අර සති 12කට අපි අර තියෙන දත්ත මත දීර්ඝ කරා. ඒක හරි තීරණයක්. දැන් තියෙන තත්ත්ව මත සති 12ක් 16ක් දක්වා පරක්කු කරන්න පුළුවන් දෙවෙනි මාත්‍රාව කියන එක තමයි දැනට තියෙන දත්ත. නමුත් අපි ඉතා බලාපොරොත්තු වෙනවා ජූනි මාසේ දෙවන සතිය වෙනකොට අපට ලංකාවට
තව මාත්‍රා ලක්ෂ 6ක් ගැනීමට හැකියාව ලැබෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒකක්. හැබැයි ඒ බැරි වෙලාවත් යම් යම් தත්ත්ව යටතේ ඒකත් කරගන්නට බැරි වුණොත් කියන එකට දැනටමත් ක්‍රියාමාර්ගයක් ලැබෙමින් ඉන්නවා. ඒ කියන්නේ අපි පස්සට යන්න අවසාන මොහොත දක්වා ඒ තීරණය තියන්නේ නැතුව අපි තීරණයක් අරගෙන තියෙනවා මේ උපදේශක මණ්ඩලයේ වෙනත් මාත්‍රාවක් වෙනත් එන්නතක් ඒ සඳහා ලබා දිය හැකිද කියන පිළිබඳව සොයා බැලීමට තීරණයක් නෙමෙයි සොයා බැලීමට පමණයි. දැනට තියෙන ගෝලීය තත්ත්ව සහ දත්ත මත ඇස්ට්‍රාසෙනිකා එන්නතට දෙවන මාත්‍රාව සඳහා දත්ත තියෙන්නේ ඇත්තටම ඇමරිකාවේ නිෂ්පාදනය කරන ෆයිසර් එන්නත සම්බන්ධයෙන් එංගලන්තේ කරපු පරීක්ෂණ වලින් තිබෙනවා දෙවන මාත්‍රාව විදියට එය ලබා දිය හැකි කියලා. ඒක කියන්නේ හොඳම ක්‍රමය නොවෙන්නට පුළුවන්. නමුත් ඒක දිය හැකි කියන තොරතුර දැනට දත්ත මත තියෙනවා. දැනට ශ්‍රී ලංකාවට දැන් ඇති වෙලා තියෙන තත්ත්ව මත දැනට යම් කිසි තාක්ෂණික කමිටුවේ කොටසක් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. අපිට තියෙන මාත්‍රා දෙක ඒ කියන්නේ සයිනෝෆාර්ම් හෝ මේ මොකද ස්පුට්නික් එකෙන් එකක් ඒ සඳහා භාවිතා කළ හැකිද කියන සොයා බැලීම පමණයි දැනට වෙන්නේ. ඒකේ ප්‍රතිඵල අනුව තීරණය වෙයි කුමක් කරනවාද කියන එක. මම හිතන්නේ ඒක ප්‍රතිපත්තිමය සහ තාක්ෂණික මට්ටමේ තීරණයක්. හැබැයි පැහැදිලි ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ගන්න බැරි වෙච්ච අයට පැහැදිලි පිළිතුරක් ඊළඟ සති දෙකමාර ඇතුළත ලැබෙයි කියන එකයි මගේ විශ්වාසය. මොකද ඔය සම්බන්ධයේ අභ්‍යන්තර කරුණු දන්න කෙනෙක් විදිහට ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය විදිහේ කැළඹීමක් ඇති කරගත යුතු නෑ. සහ තව වැදගත් කාරණයක් තියෙනවා. තමන් මුලින් ඇස්ට්‍රාසෙනිකා එක ගත්තයි කියලා සංගවලා අලුත් වැක්සින් එකකට කොහේ හරි ගෙවල් පැත්ත දෙනවා නම් දෙවෙනි එකට ගිහිලා ගහ ගැනීම නොකළ යුතුමයි. මොකද අපි දන්නවා එවන්නක් යම් මට්ටමකින් සිද්ධ වුණා. ඉතා සුළු පිරිසක් අරක හංගලා මේකට යනවා. මොකද ඒකෙන් ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද වෙන්නේ. ඒකෙන් ඇත්ත ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවද නැද්ද කියනකවත් අපි දැනට දන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්නේ. ඒ නිසා තමන් ඇස්ට්‍රාසෙනිකා වෙන්නද ගත්ත නම් වෙන එන්නතකට යන්න එපා. පැහැදිලි දැනුම් දීමක් අදාළ බලධාරීගෙන් ලැබෙන තෙක්. ඒ හින්දා මම හිතන්නේ කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ එක්කම ඔබතුමා ඇහුව හින්දා තවත් කාරණයක් මම මතු කළ යුතුයි මෙතන. මොකද දැන් මේ හවස මම දැක්කා එක්තරා දේශපාලඥයෙක්ගේ ප්‍රකාශයක් ස්පුට්නික් එන්න සම්බන්ධයෙන්. ඉතින් මම හිතන්නේ දේශපාලඥයෝ එන්නත් ගැන කරන ප්‍රකාශ මම හිතන්නේ බැහැර කරන්න. මොකද ඒක කළා තිබෙත් ඔබතුමන්ලා ඉන්න පෙරදින සහ නුවර ප්‍රදේශයේම අද දවල්. මම ඒක සම්බන්ධයෙන් විමසීමක් කරා අවශ්‍ය බලධාරීන්ගෙන් උද්දැන ස්පුට්නික් එන්නත දැනට මම හිතන කුණ්ඩසාලේ අද පටන් ගත්තා. අද සිට දින කිහිපයක් ඒ එන්නත ලබා දෙයි. ඒ පිළිබඳව දැනුවත් වෙන්න. මොකද ඔබගේ ශිෂ්‍යවරුත් සහ ඔබගේ ශිෂ්‍යයන්ගේ දෙමව්පියනුත් ඇති. එතන එන්නත දෙනකොට කන්සෙන්ට් ෆෝම් එකක් නැත්නම් ඒ සඳහා තමන්ගේ මේ කැමැත්ත දීමේ පත්‍රයකට ඔයගොල්ලෝ සයින් කරන්න ඕනේ. ඒ පත්‍රයේ විශේෂ කොටසක් අද සිට ක්‍රියාත්මක වෙනවා ස්පුට්නික් එන්නත දෙනකොට. ඒක තමයි මොකද ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් ගැටලුවක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. මොකද ඒක තාම විසඳුම් නැති ගැටලුවක්. ඒක විසඳෙන්නත් පුළුවන් විසඳෙන්නේ නැති වෙන්නත් පුළුවන්. දෙවන මාත්‍රාවක් ස්පුට්නික් එන්නතට ලැබෙයිද කියලා. හේතුව ස්පුට්නික් එන්නත අනිත් හැම එන්නතටම වඩා වෙනස්. ඒකේ පළමුව මාත්‍රාව එකක් දෙවෙනි මාත්‍රාව වෙනම එකක්. ඒ කියන්නේ ඒකට එන්න වැක්සින් එක නැත එන්නතේ මාත්‍රා දෙක එකකට එකක් වෙනස් මාත්‍රා දෙකක්. අපිට ලැබිලා තියෙන පළවෙනි මාත්‍රාව දෙවෙනි මාත්‍රාව තවම ලැබිලා නැහැ. දැන්ට පොඩි ගැටලුවක් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. දෙවෙනි මාත්‍රාව සම්බන්ධයෙන් වෙන නිෂ්පාදන ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපිට දෙවෙනි මාත්‍රාව ලැබෙයිද නැද්ද කියන එක තාම ප්‍රශ්නාර්ථයක්. ඒ නිසා අද ඉඳන් ඔය අද උදේ වෙච්ච සිදුවීම මම කියන්නේ අද උදේ ඉඳන් ලැබෙන ස්පුට්නික් එන්නතදී වෙනම කන්සෙන්ට් එකක් ගන්නවා වෙනම කැමැත්තක් ගන්නවා මේ මාත්‍රාව ලැබීමට හෝ නොලැබීමට පුළුවන් දෙමළ මාත්‍රාව මේකෙන් යම් කිසි මේ ප්‍රතිශක්තියක් ලැබෙනවා පළවෙනි මාත්‍රාවෙන් ස්පුට්නික් ඒ සම්බන්ධයෙන් ඔබේ කැමැත්ත ප්‍රකාශ කරලයි ස්පුට්නික් එන්නත ලබාගත යුත්තේ කියලා. ඒක තමයි දැනට තියෙන තාක්ෂණික තීරණය. ඒක තමයි දැනුම් දීලා තියෙන්නේ එන්නත් කරන ස්ථානවලට ඒ සුවිශේෂ කැමැත්ත ලබාගෙන තමයි ඒ එන්නත් කරන්නේ. අද කුණ්ඩසාලේ සහ මහනුවර වෙන්නේ ඒ ක්‍රියාදාමය. මම හිතන්නේ ඉතා පැහැදිලි. මම ආයෙ කියන්න මොකද ඒක වෙනස් විදිහකට අර්ථකථනය නොකළ යුතුයි.
ස්පුට්නික් එන්නත අද ගන්නකොට ඔය හෙට ගන්නකොට නුවර ප්‍රදේශයේ ඕගලන්ට විමසීමක් සහ දැනුම්දීමක් කරයි මේ එන්නතේ දෙවන මාත්‍රාව පිළිබඳව යම් ගැටලුවක් දැනට තියෙනවා. ඒ නිසා ඒ ගැටලුව පිළිබඳව දැනුවත්ව ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න පළවෙනි මාත්‍රාව ගැනීම සඳහා කියලා. හැබැයි අද සෑහෙන මේ වැක්සින් ප්‍රමාණයක් මම හිතන්නේ නුවර ප්‍රදේශයේ එන්නත් කරලා තිබ්බා. මොකද ස්පුට්නික් එන්නතේ පළල මාත්‍රාවෙනුත් යම් ප්‍රතිශක්තියක් ලැබෙනවා සති දෙකකට පසු. සයිනෝෆාර්ම් එන්නතේ ඊට වඩා වෙනස්. සයිනෝෆාර්ම් එන්නතේ පළවෙනි මාත්‍රාවෙන් ප්‍රතිශක්තිකරණයක් දැනට අපිට තියෙන දත් අනුව ලැබෙන්නේ නැහැ. දෙවෙනි මාත්‍රාව දීලා සති දෙකක් තුනකට පස්සේ තමයි ප්‍රතිශක්තිකරණයක් ලැබෙන්නේ. ඒක වෙනස්. නමුත් ස්පුට්නික් එන්නතේ ඔය තත්ත්ව මත තමයි දැනට දෙන්නේ. මම හිතන්නේ ඔය කාරණේ මම පැහැදිලි කරේ නැත්නම් ඔය ගැටලුව හෙට උදේට ඇතැම් අයට එන්න පුළුවන් මේ එන්නත් ක්‍රමයට ගියාම. තව විස්තර කියනවා නම් ඇත්තටම ඉතින් මෙතන අපි තේරුම් ගන්න ඕන තව දෙයක් තමයි තියෙන එන්නත් ප්‍රමාණය සීමා සහිතයි සහ දැන් අපි ඉන්නේ යම් ආපදා තත්ත්වයක. ඉතින් ඒක නිසා අර සාමාන්‍ය තත්ත්වයට යටතේ එන්නත් කරන්නේදී සිදු යුතු ආකාරයට 100%ක්ම ඒ ආකාරයට සිදු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙහිදී අපේ වගකීම තමයි මේ තත්ත්වයේ තීරුම් ගන්න එක. අනිත් එක මේ තත්ත්වයට විද්‍යාත්මක පදනම මත පමණක් මේ තත්ත්වයට මුහුණ දීම. දැන් අපි උදාහරණයක් එක මම හිතන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් මම හිතන්නේ මේ දැනුම ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. දැන් අද ලෝක සෞඛ්‍ය සංවිධානයේනොත් දකුණු ආසියා කලාපයේ නිල නිවේදනයක් නිකුත් කරලා තිබ්බා. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ අය අවබෝධයෙන් ඉන්නේ මේ අස්වැසිනික කොවිශීල තත්ත්වය සම්බන්ධයෙන්. ඔවුන් නිවේදනයක් නිකුත් කරලා තිබ්බා. දෙවෙනි එන්නත සම්බන්ධයෙන් කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද සති 12 16 දක්වා කාලයක් තුල පවාර කලින් මම පෙන්වනවා වගේ එන්නතේ ඉමුන් මෙමරි එක පවතින්න පුළුවන්. ඉතින් ඒ කාලය ඇතුළත බලාපොරොත්තු තියාගෙන ඉමු මේ එන්නත ලබා දී කියලා. මොකද මුල් මාත්‍රාව ගත්ත අයට දෙවෙනි මාත්‍රාව ලබා දීම අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ අයට ගන්න ඕනේ අනිත් පියවර මොකක්ද කියන එක තීරණය ගත යුතුයි. මෙහිදී තව දෙයක් අපිට වැදගත් වෙනවා නිවැරදි තොරතුරු ජනතාවට සම්ප්‍රේෂණය කිරීම. ඒ ඉතා වැදගත්. මේ වගේ තත්ත්වයක් යටතේ මම හිතන්නේ නිවැරදි තොරතුරු ජනතාවට සම්ප්‍රේෂණය වෙලා තිබ්බනම් මෙහිදී ඇතිවන සමහර ප්‍රශ්න අර කලින් කියවා වගේ මුලින් මේක අරගෙන කොවිශීල්ඩ් අරගෙන කලබල වෙලා දැන් යම් කලබල තත්ත්වයකුත් තියෙනවානේ. කලබල වෙලා ඊට පස්සේ ඒක හංගලා වෙන වගේ වැක්සින් එකක් ලබාගෙන එක. ඒක බොහෝ විට හානිකර වෙන්නත් පුළුවන්. මොකද අපි කලින් දැනගත්තා වගේ මේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාත්මක වෙන්නේ ක්‍රම දෙකකට. එකම ආකාරයට නෙමෙයි. ඉතින් එතෙන්දී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට යම් බලපෑමක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ ක්‍රියාමාර්ග ගත්තාම සමහර අයට හරියට මේ දැනුම හරියට ලැබෙන්නේ නැතු සමහර ලාවට අර එන්නත් දෙකක් ගන්න ඕන නිසා සමහර කට්ටිය එකම දවසේ ඇතුළත එන්නත් දෙක ගත්ත අවස්ථා ගැනත් කලාතුරකින් වාර්තා වෙලා තිබ්බා. ඉතින් මේ සියල්ලෙම එක දෙයක් පැහැදිලිව තේරුම් ගන්න වෙනවා අපිට. නිවැරදිව තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සහ විද්‍යාත්මක පදනමක් මත නිවැරදිව තොරතුරු තේරුම් ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අතිශය වැදගත් වෙනවා කියන එක. ඔයතරම් බොහොම ස්තුතියි තොරතුරු නම් ඔබතුමාලා දෙන්න මම හිතන්නේ බොහොම වැදගත් තොරතුරු කීපයක් ලබා දුන්නේ මේ අවස්ථාවේදී මේ කාලය ඇතුළතදී එන්නත් කිරීමේ කොහොමද තත්ත්වය සිද්ධ වෙන්නේ සහ ඒ පිළිබඳ අද සාමාන්‍ය ජනතාව දැනුවත් විය යුතු දේවල් මොනවද කියන ගැන ඉතාම වැදගත් පැහැදිලි කිරීමක් සිද්ධ කරේ. ඊළඟට අපිට ගැටලුවක් ඇවිල්ලා තිනවා දැනටමත් කොරෝනා රෝගය ආසාදනය වෙලා තියෙන පුද්ගලයෙක්ට මේ වැක්සිනය ලබා දුන්නොත් මොන වගේ දෙයක් වෙයිද මොන වගේ ප්‍රතිඵලයක් ඇතිද සහ ඊළඟට අපිට එකටම කොටසක් විදිහට මේ වැක්සිනය ලබා ගැනීම නිසා මිය ගිය පුද්ගලයන් ඉන්නවාද? ඒ කියන්නේ රුධිර කැට ගැසීමක් සිද්ධ වෙලා හරි එහෙම ආරංචියක් කලිනුත් පැතිරුණා. ඒ වගේ මේ වැක්සිනය ලබා ගැනීම නිසා මිය ගිය පුද්ගලයන් සිටිනවාද? කරුණු දෙකක් තමයි ඔබ ඇහුවේ. මට දෙවෙනි කාරණේ තමයි මට වැඩි ඔළුව ගියේ. දැන් වැක්සින් එකක් ගත්තාම මිය ගිය අය ඉන්නවද කියන එක. ඕනෑම එන්නතක මිලියන ගණනක් එන්නත් කරනකොට අපි කියනවා රෙයා සයිඩ් ඉෆෙක්ට්ස්. ඊටාම දුර්ලභ අතුරු ආබාධ ඇතිවීමේ හැකියාවක් තියෙනවා. 100කට 200කට ගහනවා වගේ නෙවෙයි. දැන් ඔය කියන අපි කියන එන්නත් මිලියන ගානකට ලෝකේ එන්නත් කරනවා. දැන් ලංකාවේ ගත්තොත් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලක්ෂ 10කට එන්නත් වෙලා තියෙනවා මේ වෙනකොට. ලක්ෂ 10ක් කියන්නේ ලොකු ගාණක්. සාමාන්‍යයෙන් එන්නතක අතුරු ආබාධ අපි මේ වර්ගීකරණය කරන ක්‍රමවේදයක් තියෙනවා. එකක් තමයි ඒ ක්‍රමවේදයේ 10000කට එකක් හෝ 10000කට වැඩි ප්‍රමාණයකට එකක් එනවා නම්
ඒ කියන්නේ 10000කටත් එන්නේ ඊටත් වැඩි ප්‍රමාණයක් එන්නත් කරාම එක අතුරු ආබාධයක් එනවා නම් ඒක අපි වර්ගීකරණය කරනවා ඉතා දුර්ලභ අතුරු ආබාධ විදියට. ඉතින් එන්නත් කරනේ අපි බලන්නේ අපි ඉස්සෙල්ලා මාසල් කර්මන්තල ඉතා පැහැදිලිව කිව්වා වගේ රිස්ක් බෙනිෆිට් වාසි සහ අවාසි තත්ත්ව සංසන්දනය කරලා වැඩි වාසි තත්ත්ව. ඒ තත්ත්ව තුල එන්නත් කිරීමේදී ඉතා කලාතුරකින් අවාසනාවන්ත සිදුවීම් වෙන්නට පුළුවන්. මේක නිල නිවේදනයක් රජයෙන් කෙරුණා. දැන් මාසයකට විතර ඉස්සර පළවෙනි ඇස්ට්‍රාසිනිකා එන්නතත් එක්ක රුධිර කැට ගැහිම වෙච්ච අවස්ථා 7ක් තිබ්බා. ඇත්තට මේ අවස්ථා 7න් 3ක් අවස්ථා ඉතාම දරුණු වුණා. ඒ අය මූලික මුනේ අර රෝහල් ගත කිරීම හා ගතවීම පරක් වීම තුල ඒ ඉඳ ඇත්තටම මරණ 3ක් වුණා කියන එක අපි දන්නවා. හැබැයි ඒක 100% එන්නත් නිසාම උනාද කියන පිළිබඳව අපි කියන්නේ කෝසැලිටි නැත්තම් ඒ හින්දා බී උනාද කියන කාරණය පැහැදිලි නෑ. හැබැයි ඒ හා බී සමගාමීව උනා කියන කාරණය මත අපි තීරණය කරනවා මේක ඇසෝසියේෂන් එකක් නැත්තම් සමගාමී වෙච්ච සිදුවීම් 3ක් තිබුණා. මරණ 3ක් ලංකාවේ. පළවෙනි ඔබතුමා මතක් කරපු එක මට ඔළුවෙන් ගියා. පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්න විදිහට මම යොමු කරේ දැනටමත් අපිට කොරෝනා ආසාදිතය වෙච්ච පුද්ගලයෙක්ට හරි. ආසාදිතය වෙච්ච කියන එකේ කරුණු දෙකක් තියෙනවා. ආසාදිතය උනේ කවද්ද කියන එක. සාමාන්‍යයෙන් කොරෝනා ආසාදිතය වෙලා සති එකමාරක් විතර යනකොට යාගේ ප්‍රතිදේහ වර්ධනය වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී එන්නතක් ගැහුවොත් ඒ එන්නත වැඩක් නැහැ. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් කොරෝනා රෝගය හැදිලා මාස කීපයකට පස්සේ තමයි මට හරියට මතක නැහැ මාස 4ද 6ද කියන එක මට හරියට මතක නැහැ. පස්සේ තමයි අපි කියන්නේ එන්නත් දෙන අයට කොරෝනා ලැබිච්ච අයට එන්නත දෙන්න කියලා. මොකද ඒ අයගේ ඇන්ටිබොඩිස් ඇදිලා ඒක අඩු වේගන යන අවස්ථාවකදී තමයි ආයි ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ අර ගහන ඉන්ජෙක්ෂන් එක අර මුහුදට ඇල්ලතුරු දැම්මා වගේ තත්ත්වයක් වෙන්නට පුළුවන්. මට ඔකට එකතු කරන්න තියෙන්නේ අපිට මොන දේ අහන්න ලැබුණත් අපි ඒ අහන තොරතුර අපි තේරුම් ගත යුත්තේ විද්‍යාත්මක පදනමක් මත ඉඳගෙන කියන එක. ඒ කියන්නේ දැන් අපිට මාධ්‍ය වලට ගියා මාධ්‍ය බොහොම කැමති හැම මාධ්‍යම නෙමෙයි මාධ්‍ය බොහොම කැමති තමන්ගේ තියෙන තියෙන තමන්ගේ පත්තර කියවන ජනතාවට තමන්ගේ ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගත හැකි තොරතුරු දක්වන්න. අපි කියනවා සෙන්සේෂනලයිස් කියලා. මේ වැක්සින් එක නිසා මෙච්චර ගාණක් වැරුණා මෙහෙම වුණා. ඒක කියන එක බොහොම ආකර්ෂණීයයි. මේ වැක්සින් එක ගැහුවට පස්සේ මෙච්චර සාර්ථක වුණා කියන එක කියනවට වඩා. ඉතින් ඒ දේත් අපි සිහිබුද්ධියෙන් යුතුව තේරුම් ගත යුතුයි. දැන් අපි උදාහරණයක් ගමු. දැන් පහුගිය කාලේ වාර්තා වුණා සීෂෙල්ස් දූපතේ වැක්සින් එක ගහලා තිනවා 70 ගානකට. ඒකට කොවිෂීල්ඩ් සහ සයිනෝෆාර්ම් දෙක එකතුවක් වශයෙන් 70කට වඩා වැක්සින් එක ගහලා. හැබැයි එක සැරේම නැවතත් වසංගතයේ රැල්ලක් ඇති වෙලා 60 ගානකට රෝගී ඇති වෙලා තියෙනවා. කොහොමද මේක ඇති වුනේ? ඒතකොට අපි කලින් හිතපු දේවල් බොරු නේද? ඒ වගේ අදහසක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ දෙයක් වුණත් පරිස්සමෙන් විශ්ලේෂණය කරොත් සීෂියස් දූපතේ ජනගහන සංඛ්‍යාව බොහොම අඩුයි. ලෝකෙ පුරාම මිලියන් ගානකට වැක්සින් එක දීලා තියෙනවා. මෙතන අපි කතා කරන්නේ ලක්ෂයකට අඩු ජනගහනයක් සම්බන්ධයෙන්. ඒ වගේම දැන් රෝගේ හැදුණා කියමුකෝ. ඒ වගේ දැන් වැක්සින් එකෙත් කිසිම තැනක කියලා නැහැ මේකකින් රෝගේ හැදින එක වළක්වනවා කියන එක නෙමෙයි එෆිකසි එක කියන්නේ දරුණු රෝගය ඇතිවීම හෝ මරණ ඇතිවීම වළක්වනවා කියන එක. එතකොට මේ වැක්සින් එක ගහලා රෝගය ඇති වුණා අයගෙන් කී දෙනෙකුට දරුණු රෝගය ඇති වුණාද? කී දෙනෙකුට මරණ ඇති වුණාද කියන එක ඒත් කරුණු සංසන්දනය කරමින් සසදා බලමින් පමණයි මේ සම්බන්ධ තීරණයකට එන්න පුළුවන්. දැන්ට තියෙන තොරතුරු අනුව නම් මේ தত্ত্ব සහ අනිත් ලෝකයේ දකින්න හම් වෙන தত্ত্ব අතර වෙනසක් නැහැ කියන එක තමයි දැන්ට පෙන්නලා තියෙන්නේ. මම මෙතන කියන්න හැදුවේ මාධ්‍යවල මොන දේ කිව්වත් අපි විද්‍යාව හදාරන එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලබා ගන්න අය වශයෙන් මේ තොරතුරු සිහිබුද්ධියෙන් විචාර බුද්ධියෙන් විද්‍යාත්මක පදනමක් මත පමණක් මේ තොරතුරු අපි විශ්ලේෂණය කරගත යුතුයි කියන එක. ඔව් මහාචාර්යතුමනි මේ අපි ඊළඟට ඉදිරිපත් කරන ප්‍රශ්න වලට කෙටි පිළිතුරු බලාපොරොත්තු වෙනවා. මොකද කාල වේලාව ඉක්මනට ගෙවිලා යන නිසා. තව ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා අපිට අපි COVID-19 එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත්තට පස්සේ අපිට කොච්චර කාලයක් ආරක්ෂාව තියෙනවද? මේ විදිහටම අපි COVID-19 රටේ පැවතුනොත් අපි තුන්වෙනි මාත්‍රාවකුත් ලබා ගන්න ඕනේද? ඒ තුන්වෙනි මාත්‍රාවක් ලබා ගන්නව නම්
ඒකට කොච්චර කාලයක් ගත වේවිද? පළවෙනි ගැටලුව කොච්චර කාලයක් අපට ආරක්ෂා වෙයිද නැද්ද කියන කාරණේ අනාගතයට බාර කරන්න වෙනවා. මොකද දැනට කරන්නේ සීමිත සායනික පරීක්ෂණ වලින් එන දත්ත මත. ඒ නිසා අපි දන්නේ නැහැ ඒක සායනික පරීක්ෂණ ලෝකේ යනවා දැනට කොච්චර කාලයක් ඔය කියන ප්‍රතිදේය තියෙයිද. ඒ මත තීරණය වෙයි බූස්ටර් ඩෝස් එකක් නැත්නම් තුන්වෙනි මාත්‍රාවක් අපිට ලබා ගන්න වෙයිද කියන එක. ඒ සම්බන්ධයෙන් දැනටත් අවධානය යොමු කරලා තියෙනවා. මම දන්නවා ෆයිසර් ආයතනය සහ ඇස්ට්‍රාසිනිකාත් දැනට ඒ සම්බන්ධයෙන් යම් පරීක්ෂණ කරගෙන යනවා තුන්වෙනි මාත්‍රාවක් සම්බන්ධයෙන්. ඔව් බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. අපිට ලැබිලා තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි දැන් අපි එන්නතක් ලබා ගත්තට පස්සේ සාමාන්‍ය පුද්ගලයෙක්ට මද වුණක් මාංශ පේශි රිදීමක් වගේ යම් ශක්ති ඇහෙනවා මදි පොඩ්ඩක්. ඊළඟට අපිට යොමු වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අපි එන්නතක් ලබා ගත්තට පස්සේ සාමාන්‍ය පුද්ගලයෙක්ට මද වුණක් මාංශ පේශි වේදනාවක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. අපෙන් අහලා තියෙනවා එහෙම ඇති වුණේ නැත්නම් ඒකෙන් කියවෙන්නේ Tamanගේ ප්‍රතිශක්තිය ඇතිලා නැද්ද කියන එක. දෙවෙනි ප්‍රශ්නේ තමයි පළවෙනි මාත්‍රාවට සාපේක්ෂව දෙවෙනි මාත්‍රාව ලබා ගැනීමේදී ඒ ආකාරයට අතුරු ආබාධ ඇති වෙන්නේ නැත්තේ එහි යම් ක්‍රියාවලියේ වෙනසක් නිසාද කියන එක. ඒ ප්‍රශ්න දෙක තමයි ඔබතුමන්ට යොමු නෑ ඒක ඇත්තටම ඔය ඉතින් හැමෝටම වෙන ප්‍රශ්න. පළවෙනි ගැටලුව Tamanට ලැබෙන මේ රෝගී හරි අපිට Tamanට සංවේදනය වෙන දේවල් අනුව ශරීරය ඇතුලේ ප්‍රතිශක්තිය කොහොමද වැඩ කරන්නේ නැත්තේ කියන එක මත තීරණයක් ගන්නට බෑ. ඒක තමයි පළවෙනි කාරණය. එක එක්කෙනා වෙනස්. ඔයාට වඩා මම වෙනස්, මමට වඩා තව එක්කෙනෙකුට වෙනස්. අපි තුන් දෙනෙකුට එන්නතක් ගැහුවට පස්සේ සිද්ධ වෙන ක්‍රියාවලිය වල පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිශක්තිකරණය උනාවද අතරිදුනද ඊට වැඩි දෙයක් වුණාද කියන මත රඳාපවතින්නේ නැහැ. ඊළඟට දෙවෙනි මාත්‍රාව සම්බන්ධව මට ওই ටිකම තමයි කියන්න තියෙන්නේ. අපි මේ ගත්තොත් දැන් සෙල් මීඩියේටඩ් ඉමුනිටි කියලා කියනවා. එක එක්කෙනා ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස්. හැබැයි අර මහාචාර්ය වීරසිංහ කිව්වා වගේ ඒක මේ උනාවද නැද්ද කියලා මනින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මනින්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ශරීරයේ තියෙන ඒ ප්‍රතිදේහ ජනක ප්‍රතිදේහ මට්ටම මේ වගේ දේවල්. හැබැයි උනාවද නැත්ද කියන එකකින් අපිට කියන්න බෑ ප්‍රතිදේහ මේක ප්‍රතිශක්තිය කියනකොට ඒක විවිධ දේවල්. ඒ කියන්නේ ඉන්නතේ තියෙන විවිධ සාධක නිසා ඒක ඇති වෙන්න පුළුවන්. ඒ මොකක් නිසාද කියන එක අපි හරියට දන්නේ නැහැ. උණෙන් ප්‍රතිශක්තිය මනින්න හැකියාවක් නැහැ. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. ඊළඟට අපිට ඔබලා තියෙන ප්‍රශ්නයක් අපි දැක්ක මුල අවධියේදී එන්නත් කරන්නේ සිදුුනේ බස්නාහිර පළාතේ. අපෙන් අහලා තියෙනවා වෙනත් පළාත් වලටත් එන්නත් කරන යොමු වීමත් එක්ක බස්නාහිර පළාත තුලත් මේ කාලයේදී එන්නත් කරන්නේ ක්‍රියාත්මක වෙනවද? එහෙම නැත්නම් නැවත පටන් ගන්නවද කියන්නේ? මේ සම්බන්ධයෙන් ඇත්තටම කෙලින් උත්තරයක් මට දීමට හැකියාවක් නැහැ. ලැබෙන එන්නත් ප්‍රමාණය අනුව තමයි එන්නත් කිරීම කෙරෙන්නේ. හැබැයි මගේ පෞද්ගලික මතය ඉතා පැහැදිලිව කියන්න ඕනේ. මම ඒක හැමතැනම ඉතා පැහැදිලිව කියනවා. අපි බස්නාහිර පළාතේ අඩුම තරමින් 40%කට වැඩි, පුළුවන් නම් 50%කට වැඩි එන්නත් කිරීම අහවර කරලයි අපි පටන් ගත යුතුව තිබෙන්නේ ඊතුරු තැන්වල. මොකද අපි කරන වැඩේ අරමුණක් තියෙන්න ඕනේ. අවසාන වශයෙන් තීරුමක් තියෙන්නත් ඕනේ. මම ඔතනින් නවතින්න. මොකද ඒ සම්බන්ධයෙන් ඔක ප්‍රතිපත්තිමය තීරණයක්. මම ඒ සම්බන්ධයෙන් අපේ මත ප්‍රකාශ කරලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමනි. එහෙනම් මම හිතන්නේ කාල වේලාවත් හොඳටම නික්ම ගිහිල්ලා තියෙන හින්දා අපි මේක හැදුවේ පැයක වැඩසටහනකට. නමුත් ප්‍රශ්න ගොඩක් අපිට යොමු වුණ හින්දා පැයකට විතර වැඩි කාලයක් ගියා. ඉතින් අවසාන ප්‍රශ්නයක් එක්ක අපි මේ වැඩසටහන නිමා කරමු. අවසාන ප්‍රශ්නේ තමයි ඔබතුමන්ට අදහසක් තියෙනවද තව කොච්චර කල් අපිට මේ වගේ සංචලන සීමාවක් ඉන්න වේද කියලා? මම එක කෙටි පිළිතුරක් දෙන්නම්. 1817 පටන් ගත්ත අපි ස්පැනිෂ් ෆ්ලූ කියලා හඳුන්වන රෝගය 1819 ඉවරලා 20ට කිට්ටු වෙනකොනුත් රෝගේ ගියා. අති දැවැන්ත ප්‍රමාණයක් මරණයට පත් කරමින්.
අපි අවුරුද්දයි මාස 5ක් ඇවිල්ලා දැන් අපි හිතනවා දැන් කවදද මේක ඉවර වෙන්නේ. මං හිතන්නේ ඒක අනාගතයට බාර කරලා අපි පුළුවන් තරම් ආරක්ෂා වෙලා රටත් ආරක්ෂා කරගෙන ඉන්නවා නම් මං හිතන්නේ ඒක තමයි මේ මොහොතට අපි කළ යුතු දේවල්ට යොමු වෙමු. තව අවුරුද්දකින් කරන්න ඒවා අවුරුද්දකින් අවම අපි හිතමු. මම හිතන්නේ ඒකට උත්තරේ අපි අතේ තියෙන්නේ. කියන්නේ මෙතන අපි කොච්චර දුරට මේ නව සාමාන්‍ය තත්ත්වයට අපි අනුගත වෙනවද, මේ පාලනයට අනුගත වෙනවද කියන උත්තරේ උඩ තමයි, ඒ ප්‍රශ්න උත්තරේ උඩ තමයි මේක තීරණය වෙන්නේ. උදාහරණයක් වශයෙන් දැන් අලුත් ප්‍රභේද ඇති වෙනවා කියන. හැබැයි අපි නව සාමාන්‍යයට හරියට අනුගත වුණොත් එහෙම මේ ප්‍රභේද ඇතිවීමත් සෑහෙන දුරට සීමා වෙලා මේ පාලනය ඇති වෙනවා. ඉතින් අපි අතේ තමයි ඒකට උත්තරේ තියෙන්නේ. අපි අනිවාර්යෙන් තේරුම් ගත යුතු. දැන් අපි එක අදහසක් තියෙනවා. දැන් ওই වැක්සින් සම්බන්ධ තරගයේ තියෙන දෙයක් තමයි මම හිතන්නේ අපි ඔක්කොම පරිස්සම් වුණොත් අපි සියල්ලම ආරක්ෂිතයි. ඒ අරමුණ ගන්න පුළුවන් වෙයි අවම හානියක් යටතේ. බොහෝත්මත්ම ස්තුතියි ඔබ දෙපළට. එහෙනම් මං හිතන්නේ ඔබ සැමගේ ප්‍රශ්නවලට දැන් පිළිතුරු ලැබෙන්නට ඇති. අපි දැක්කා chat box එක තුලින් වැඩසටහන මුලදී පිළිතුරු ලබා දුන් ප්‍රශ්නත් ඔබ නැවත නැවත අහනවා. ඉතින් අපි මේ මුළු වැඩසටහනම අපගේ YouTube නාලිකාව හරහා YouTube එකට අප්ලෝඩ් කරන ලබනවා. ඔබට පුළුවන් ඒ හරහාත් මේ වැඩසටහනේ සම්පූර්ණ විස්තරය දැනගන්න. ඉතින් මේ අවස්ථාවේදී සමගි කාර්ය බහුල ජීවන රටාව තුර වුණත් අපිත් එක්ක මුලින් පැයක් කිව්වත් දැන් පැයයි විනාඩි 45ක් පමණ කාලයක් අපි වෙනුවෙන් වෙන් කළා. අපිත් එක්ක එකතු වුණු කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ මහාචාර්ය මනෝජ් වීරසිංහ ඔබ දෙපළට අපගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. පේරාදෙණිය රොට්ට්‍රැක් සංගමය වෙනුවෙන්. ඒත් එක්ක සහභාගී වෙලා ඉන්න ඔබට මතක් කරන්නට කැමතියි පේරාදෙණිය රොට්ට්‍රැක් සංගමය විසින් අවුරුද්ද පුරාම ඉතා විශාල වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ සමග සම්බන්ධ වන්නට ඔබට පුළුවන් අපගේ Facebook පිටුව සහ YouTube නාලිකාව සමග එකතු වෙන්න. ඉතින් අන්තිමටම කියන්න තියෙන පණිවිඩය තමයි අපි එකතු වෙලා තමයි කොවිඩ් ජය ගන්නට ඕනේ. ඉතින් ඔබට අවස්ථාව හම්බුනහම ඔබ එන්නත ලබා ගන්න. ඔබ එන්නත ලබා ගත්තත් අනිවාර්යයෙන්ම ඔබගේ දැන් අනුගමනය කරන සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම, සැනිටයිසර් භාවිතා කිරීම, මේ වගේ දේවල් අනිවාර්යෙන් පිළිපදින්නට ඔබ ක්‍රියාත්මක කළ යුතුමයි. ඉතින් අපි ආරක්ෂාකාරීව සිටිමු. ඉතින් කොරෝනා නැති දවසක අපි නැවතත් මේ වැඩසටහනක් එක්ක හමු වෙන බලාපොරොත්තුවෙන් අද ඔබෙන් සමුගන්නවා. එසේනම් ඔබ සැමට සුබ රාත්‍රියක්.